ලෝකය එහෙමත් නැත්නම් අපි සබාදහම මදකට නතර කර වෙනත් ගමනක ගියා. ඒත් ඒ ගමන සබාදහම විසින් නතර කරපු අත්දැකීමකට අපි සියල්ලන්ම පහුගිය කාලය තුල මුහුණ දුන්නා. ඒ COVID-19 වසංගතයත් සමග ඇසට නොපෙනෙන වෛරසයක් අපේ ජීවිතවලට බොහෝ සීමා පැනෙවුවා. ඇතැම් අවස්ථාවල අපගේ ජීවිතය තුළ අප පුරුදු හැටියට කරගෙන ආපු බොහෝ දේ අපට අතහරින්න සිදු වුණා. අනිත් ඒවාට සීමා පනවන්නට සිදු වුණා. ඒ සීමාවන් දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් තියෙනවා. ඒ අතරතුර අප සියල්ලන්ටම විශේෂිත වගකීමකුත් පැවරී තිබෙනවා. කෙවිගේ කාලවකවානුව තුළ විශේෂයෙන්ම අප සියල්ලන්ම අපගේ මූලික අවශ්‍යතාවන් ඉටු කර ගැනීමෙත් ගැටලුවකට මුහුණ දුන්නා. ඒ අතර විශේෂයි ආහාර පාන. අප ආහාර පාන සපයා ගැනීමේදී අපට කෙවිගේ කාලවකවානුව තුළ වෙටක ශක්තියක් වුණු ඒ වගේම බොහෝ විට කතා බහට ලක් වුණු ශේෂ්ත්‍රයක් පිළිබඳව අපි අද දවසේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ විශේෂිත කතා බහට අප මාතෘකාව හැටියට තෝරාගන්නේ සුපිරි වෙළඳසැල් වලට ජාතික වගකීමක් තිබේද කියන මාතෘකාව. මේ මාතෘකාව ඉතාමත් හොඳින් ලිහා බේරා කතිකා කරන්නට අවශ්‍ය කරන පිරිසකට අප අද දවසේදී ආරාධනා කළා මේ විශේෂ කතිකාව සමගින් එකතු වෙන්නට. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාලවල වගකීම් යුතු නිලධාරීන් අප කැඳවාගත් අද දවසේදී මේ කතා බහ සඳහා. අප ඒ අතරින් විශේෂයෙන් පළමුව හඳුන්වා දෙනවා කාගිල්ස් ෆුඩ් සිටි ප්‍රධාන මේවුම් නිලධාරී ඉන්දික පෙරේරා මහත්මාව. අප එතුමන් අද දවසේදී කැඳවා ගත්තා. ඒ වගේම ඉන් අනතුරුව මගේ දකුණු පසින් රැඳෙන්නේ ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලයේහි අලෙවි හා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශරණී නවරත්න මහත්මිය. ඉතින් අපි ආදරෙන් පිළිගන්නවා. ඊට පස්සේ මගේ වම් පසින් මගේ ආසන්නයේ ඉන්නේ ලාබ්ස් ප්‍රධාන විධායක නිලධාරිනී ලිලන්තී හේරත් මහත්මිය. ඉතින් මේවත් අපි පිළිගන්නවා සාදරයෙන්. ඒ වගේම කීල්ස් සුපිරි වෙළඳසැල් ජාලයේ ප්‍රධාන ගැලුම් නිලධාරී ජනිත් ගුණසිරි මහත්මයාටත් අපි අද දවසේදී ආරාධනා කළා මේ විශේෂිත කතා බහ සමගින්. අද දවසේ අපේ මාතෘකාව අපි ඔබට කලින් මතක් කළ පරිදිම සුපිරි වෙළඳසැල් ජාලවලට ජාතික වගකීමක් තිබේද. මම හිතන්නේ අපේ කතා බහ ආරම්භ කරන්නටත් ඒ ප්‍රශ්නයම වඩාත් සුදුසුයි කියලා ඉන්දික පෙරේරා මහත්මයාට මම ආරාධනා කරනවා. ඒ ප්‍රශ්නයෙන් අපි පටන් ගමු. සුපිරි වෙළඳසැල් වලට ජාතික වගකීමක් තියෙනවද? අනිවාර්යයෙන් සුපිරි වෙළඳසැල් වලට ජාතික වගකීමක් තියෙනවා. විශේෂයෙන් කාගිල්ස් ආයතනය ගත්තොත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට තමයි අපේ ශාඛාවන් මේ තිබෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් ජනතාව අපේ දිහා net යොමු කරන් ඉන්නවා. ඉතින් අපි අනිවාර්යෙන් අපි සමග අනිත් සියලුම මේ සුපර් මාකට් වලට වගකීමක් තියෙනවා ආදර්ශමත් විදියට හැම කටයුත්තක්ම විශේෂයෙන් මෙවැනි බැරෑරුම් අවස්ථාවක කටයුතු කරන්න. ඉතින් අපි ඒ සඳහා සූදානම් වුණා. එකක් තමයි අපි මේ ප්‍රශ්නේ පටන් ගන්න පෙර පළවෙනි රෝගියා හඳුනාගත්ත මොහොතේ සිට අපි සූදානම් වුණා අපේ ආයතනයේ පොලිසි ප්‍රොසීඩියර්ස් හදලා එතකොට ටාස්ක් ෆෝස් එකක් හදලා හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි වලට සෞඛ්‍ය අංශයට ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද මේ තත්ත්වය වර්ධනය වුණොත් කොහොමද අපි අපේ සුපර් මාකට් ව්‍යාපාරය කරන්නේ එයින් අපේ සේවකයන් ආරක්ෂා කරගන්නේ කොහොමද කස්ටමර්ස්ලා ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක අපි වෙනම ප්ලෑන් කරලා කටයුතු කරලා ඒක වැඩ කටයුතු යෙදුවා. ඒ වගේම තමයි අපි අනිත් කරේ අපි මේ සඳහා පෙරසුවාම සමග එය අපේ සේවකයන්ට ජනතාවට විවිධ මාධ්‍යයන් හරහා ප්‍රචාරය කරා. සෝෂල් මීඩියා හරහා ඒ වගේම ගත්තම අනිකුත් මාධ්‍ය හරහා සහ අපේ ජාලය ඇතුළතත් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් හරහාත් අපි මේ දේවල් දැනුවත් කිරීම කරා. ඉතින් මේ දැනුවත් කිරීම නැවතුෙත් නෑ අපි එක දිගට කරන් ගියා. මොකද අපි දැනන් සිටියා ඕනෑම මොහොතක ඇඳරි නීතිය ඉවත් කළොත් ප්‍රථමයෙන් ජනතාවගේ හිත යොමු වෙන්නේ කොහොමද මට අවශ්‍ය කරන බඩු භාණ්ඩ ටික ලබා ගන්න කියලා. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන් අපේ දිහා බලද්දී අපේ net යොමු වෙද්දී අපි අනිවාර්යෙන් හරියට වැඩ කරලා ඒ ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරලා ආදර්ශමත් විදියට අපේ කාර්යය පටන් ගන්නවා. ඊළඟට තමයි අපේ අනිකුත් ශේෂ්ත්‍ර විවුර්ත වෙන්නේ ජනතාවට. ඉතින් අපි දිගටම අපේ ප්‍රචාරණ කටයුතු දැනුවත් කිරීම දිගටම කරන් ගියා. ඒකේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ බිස්නස් එක විතරක් නෙමෙයි සුපර් මාකට් ව්‍යාපාරය විතරක් නෙමෙයි සමස්ත වශයෙන් සියලුම ජනතාව දැනුවත් කරන්න. මොකද
අපේ සියලුම ජනතාව මේ හුවදුරෙන් බේරුණොත් තමයි හැම එක්කෙනාටම හොඳ අනාගතයක් තියෙන. ඉතා ඉක්මනට අපේ නෝමල් සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ සියලු කාරණා පිළිබඳව වඩාත් විස්තරාත්මකව අපිට ඉදිරියේදී කතා බහ කරන්නට හැකියාව ලැබෙවි. ඒ වගේම අපි කැමති ආපිකෝ ආයතනය නැත්නම් ආපිකෝ සුපිරි වෙළඳසැල් ජාලය කොහොමද මේ ජාතික වගකීම හඳුනාගත්තේ කියන කාරණා. අපි පටන් ගමු රීටේල් ඉන්ඩස්ට්‍රි එකට ජාතික වගකීමක් තියෙනවා. අපි බැලුවොත් එහෙම දත්ත අනුව බැලුවොත් එහෙම රීටේල් ඉන්ඩස්ට්‍රි එක GDP එකෙන් 3න් 1කට කන්ට්‍රිබියුට් කරනවා. එතකොට අපි බැලුවොත් ස්ටැටිස්ටික්ස් බැලුවොත් එහෙම 14% ලේබර් ෆෝස් එකක් මේකට දායකත්වය ලබා දෙනවා. අපි බැලුවහම මේක විශාල ක්ෂේත්‍රයක්. ඒකේ එක කොටසක් තමයි සුපර් මාකට් ක්ෂේත්‍රය. එතකොට අපි බැලුවහම අපි සුපර් මාකට් කියලා ගත්තහම FMCG items විතරක් නෙමෙයි ආපිකෝ ආයතනේ. අපි ඊට එහායින් ගිහිල්ලා ඉවරලා අපි ඉලෙක්ට්‍රොනික්ස් එතකොට ෆර්නිචර් ජෙනරල් මර්චන්ඩයිසිං වගේ ලොකු රේන්ජ් එකක් අපි අපේ පාරිභෝගිකයන්ට දායාද කරනවා. අපේ සේවක මණ්ඩලය විතරක් අපි බැලුවොත් එහෙම 3000කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක සේවයට බැඳී සිටිනවා. ඉතින් අපි බැලුවහම ඇත්තටම රීටේල් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ ලොකු ජාතික වගකීමක්. මේ COVID-19 එකත් එක්ක අපි බැලුවහම අපි කොහොමද මේකට මුහුණ දුන්නේ මොන වගේ දේවල්ද ගත්තේ කියලා බැලුවහම මම කැමති කතා කරන්න අපේ රිචඩ් පිරිස් ආයතනයේ සන්නාමය අවුරුදු 85ක වෙළඳ සන්නාමයකට මුරුකමකම් කියනවා. එහි වර්තමාන සභාපති ඩොක්ටර් සේන යද්දීගේ මහතා ශ්‍රී ලංකන් බෝන් බ්‍රිටිෂ් සිටිසන් කෙනෙක්. එයා සයන්ටිස්ට් කෙනෙක්. ඉතින් ඒකෙන් හින්දා අපිට ලොකු අපේ මැනේජ්මන්ට් එකට සෑහෙන සහයෝගයක් ලබා දීලා තියෙනවා. අපේ මේ ඩිසිෂන්ස් ගන්නකොට අපි COVID-19 එකට කොහොමද මුහුණ දෙන්නේ කියන එක ගැන ඇත්තටම ලංකාවට COVID-19 එන්නේ ඉස්සෙල්ලා ඉඳන් අපිට අනතුරු ඇඟවීමක් කරා. පළවෙනි විදේශික රෝගියා වාර්තා වෙද්දී ලංකාවේ අපි සියලුම වැඩ කටයුතු සංවිධානය කරලා තිබ්බේ. අපි එදා පටන් සෑම සුපර් මාකට් එකම උෂ්ණත්වය පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අපේ ලාංකික COVID-19 රෝගියා වාර්තා වුණාන් පස්සේ අපි මේවා සියල්ලම තර කරලා ඉවරලා අපේ පාරිභෝගිකයාටත් අපේ ස්ටාෆ් එකටත් සම්පූර්ණ හයිජිනික් එන්වයරන්මන්ට් එකක් ඇති කරලා ලබා දුන්නා. ඒ සියල්ලත් එක තමයි ඒ ජාතික වගකීම වඩාත් හොඳින් ඉෂ්ට කරන්නට ආපිකෝ ආයතනයට හැකියාව ලැබුණේ. දැන් ලාභ්ස ආයතනයේ පැත්තට හැරුණාට පස්සේ එතන ටිකක් අමතර වගකීමකුත් තියෙනවා. දැන් සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව පවත්වාගෙන යන බොහෝ විට අපි දකිනවා ඉන්ධන පිරවුම් හල් ඒ වගේම ගෑස් බෙදා හැරීම පිළිබඳ වගකීමක් තියෙනවා. මේකත් එක්ක ලාභ්ස ආයතනයේ මොන වගේ ජාතික වගකීමකටද සූදානම්? ඔව් ජාතික වගකීම කියනකොට මම කැමති සුපිරි වෙළඳසැල් වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන්න. ලාබ් සුපර්මාකට්ස් ලාබ්ස් කියන වෙළඳ නාමය මම හිතන්නේ එදිනෙදා කතා කරන දිනපතා අවශ්‍ය වෙන නමක්. ඒ නම් අපි ඒකට ගත්තොත් ගෑස්, ඒකට ගත්තොත් වාහන වලට ගහන ඉන්ධන, එතකොට සුපර්මාකට්ස්, ඒ වගේම අපේ කාර් කෙයා සෙන්ටර් එකක් තියෙනවා ලුබ්‍රිකන්ට්ස්, ඒ කාර් සර්විස් කරන දේවල් අපේ මුළු වෙළඳ සමූහයම මුළු ලාබ්ස් වෙළඳ සමූහයම එදිනෙදා වැඩවලට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දේවල් සපයන වෙළඳ සමූහයක් හැටියට තමයි දකින්නේ. ඉතින් එතනින් ඔබට ගිහිල්ලා අපි ආපහු සුපිරි වෙළඳසැල් වලට ආවම සුපිරි වෙළඳසැල් වලින් අපි මම හිතන්නේ ලංකාවේ පැය 24ම ගෙනියන මේ සුපිරි වෙළඳසැල් තිබෙත් ලාභ්ස් විතරයි දිගටම කරගෙන ගියෙත් ඒකෙනුත් අපි බලාපොරොත්තු වුණේ මේ සේවයක් සපයන්න රැයකට බඩුවක් ගන්න ෆාමසි එකක් ඇරලා තියනවාද බඩුවක් ගන්න ඒ කන්සෙප්ට් එකට තමයි අපි ගියේ මුල ඉඳලම. එතකොට දේශීය වශයෙන්ම 100%ක් දේශීය සමාගමක් අවුරුදු 25යි වයස මේ බොහෝම පොඩියට පටන් අරගෙන මේසා විශාල මුළු රටම දන්න පිට රටවල් වල දැන් තියෙන බංගලාදේශ වල එහෙම දුබායි වල එහෙම තියෙන ලොකු සමාගමක් වුණාට ජාතික වගකීමට අවශ්‍ය හැමදේම මම හිතන්නේ අපේ සමාගම් වලිනුත් කෙරෙනවා. එතකොට සුපිරි වෙළඳසැල් වලින් අපි බැලුවොත්
අපි පාරිභෝගිකයාට දෙන සාමාන්‍ය ග්‍රෝසරීස් ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩවලට අමතරව අනිත් සර්විස් අනිත් සේවාවල් අපි සපයන නිසා මම හිතනවා අපි මුලින්ම මේ ජාතික මෙහෙවරක් හැටියට අපි මේ ලාභ සමූහ ව්‍යාපාරය දකින්නේ. එතකොට මේ COVID-19 ප්‍රශ්නය අපිට මුණ පාන්න වෙනකොට අපි දැනගෙන හිටියා අපි අලුත් විදිහකට හිතන්න ඕන බව. සාමාන්‍යයෙන් ජාතිකත්වය ගැන විතරක් හිතලා මදි අපි අපේ කාර්ය මණ්ඩලය ගැන විශේෂයෙන්ම අපි හුඟක් පරිස්සම් වෙන්න ඕන කියන මතේ හිටියා. මොකද අපි දිගටම මේ අඳිරි නීතිය කාලේ දිගටම අපි වැඩ කරා. එකම එක දවසක්වත් අපේ සුපර් මාකට් වැහුවේ නැහැ. ඉතින් ඒකින්ද අපි කාර්ය මණ්ඩලයට අවශ්‍ය සනීපාරක්ෂක මෙවලම් ඒව ගැනයි අපි මුලින්ම බැලුවේ. එතකොට ගෙවල් වල ඉඳලා වැඩ කරන්න පුළුවන් විදිහට අනිත් අයට අපි වැඩ කරන්න ළමයින් හම්බ වෙන ඉන්න අයව ගෙවල් වල තියලා ඒගොල්ලන්ට එන්න එපා කියලා ඒ වගේ අපි ලොකු ප්ලෑන් එකක් කරලා තමයි COVID-19 වලට අපි මුහුණ දුන්නේ. එතකොට අපි ඒ ජාතික වගකීම හඳුනාගත්ත තැන ඊටමත් පැහැදිලි. ඊට පස්සේ තවත් කාරණා අපිට වඩාත් විස්තරාත්මකව කතා කරන්න පුළුවන්. අපි ජනිත් ගුණසිරි මහත්මයා අපි කැමති කිල්ස් ආයතනය කොහොමද මේ ජාතික වගකීම හඳුනාගත්ත කියන කාරණාව දැනගන්න. ඔව් මම පටන් ගන්න කැමති ජාතික වගකීමක් විදියට ගත්තොත් අපි ඇත්තටම මෙතන ඉන්න සුපර් මාකට් ඔක්කොගෙම ඒ වගේම අනිත් ඔක්කොම ඉන්න අලෙවි සැල්වල ඒගොල්ලන් ලොකු දෙයක් මේ ප්‍රයත්න වෙනුවෙන් කරා. ඇත්තටම ගත්තොත් අපි කවුරු හරි එක්කෙනෙක් පොඩි හරි වැරද්දක් කරලා මොකක් හරි ප්‍රශ්නයක් මෙතන වුණා නම් අපි අද මේ විදියට කතා කරන්නේ නැහැ. ඉතින් ඒ අතින් මම ඇත්තටම සන්තෝෂයි ඔක්කොටම ස්තුතිවන්ත වෙන්න විශේෂයෙන්ම අපේ සුපර් මාකට් වලත් ඒ වගේම එළියෙත් ඒ වැඩ කරපු ඒ ළමයි ඒගොල්ලන් සෑහෙන ලොකු වෙහසක් දරුවා. ඒගොල්ලන් ඒ රිස්ක් එක අරගෙන ඒගොල්ලන් ඒ කටයුත්ත කරගෙන ගියා. අපි එතනින් ඔබට ගියොත් කීල්ස් ආයතනයේ විදිහට අපි මුලින්ම මේ දේ දැනගත්තම මෙහෙම වෛරස් එකක් තියෙනවා. ඒකේ ලොකු ප්‍රශ්නයක් ලංකාවට තියෙනවා. ඒක අපි මුලින්ම දැනගත්තම අපි ජෝන් කීල්ස් ආයතනයේ විදිහට අපි ඩිසාස්ටර් රිකවරි ප්ලෑන් එකක් හැදුවා. මේ කොහොමද අපි මේක හැන්ඩල් කරන්නේ. එතකොට එතනදී අපි බැලුවා කොයි වෙලාවෙදිද මේක කොයි අවස්ථාවේද මේක තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන්න පුළුවන්. කොයි වෙලා මොන අවස්ථාවද මේක වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකටම අපි ගිහිල්ලා අපි ඒ අවස්ථාවල මොනවද ගන්න ඕන ක්‍රියාමාර්ග ඒ අනුව සමහර තැන්වලදී ඇතුළට එන්න කලින් අත් දෙක හොදන එක. ඊට පස්සේ ඇතුළට ආවයින් පස්සේ කොහොමද මේ හෑන්ඩ් සැනිටයිසර් එකක් දෙන්නේ? ඒක කොහොමද ඒකේ වැඩේ කටයුතු කරන්නේ? ඊට පස්සේ අපි පොඩි දේවල් පවා උදාහරණයක් හැටියට යම් කෙනෙක් ට්‍රොලි එකක් තල්ලු කරගෙන ගිහිල්ලා ආපහු ඒක ගෙනල්ලා තිබ්බම තව කෙනෙක් ඒක අරන් යද්දි එතන ගැටලුවක් තියෙනවා. එතකොට ඒක හැමතිස්සෙම සුද්ධ කරන්නේ කොහොමද? එතකොට අන්න ඒ වගේ අවස්ථාවකට අපි ගියා. ඒ වගේ මේ හැම සුපර් මාකට් එකක්ම මේ විදිහට කරා. ඒගොල්ලන් එහෙම කරපු හින්දා තමයි අපි අද මේ තත්ත්වයෙන් ඉන්නේ. මොකද මේක ජාතික මෙහෙවරක් විදිහට අපි හැමෝම ඒක ඉතාමත් ප්‍රයොරිටි එක ෆස්ට් ප්‍රයොරිටි එක මේකට දුන්න හින්දා තමයි මම හිතන්නේ අපි අද මේ තත්ත්වයෙන් කතා කරන්නේ. අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් මේ මාතෘකාවේ එහාට යන්න. ඒ අතර විශේෂයි දැන් මාර්තු 11 වෙනිදා වෙනකොට ඉන්දික පෙර මහත්මයෝ අපි තවත් විශේෂිත අවස්ථාවකට මුහුණ දෙනවා. විශේෂයෙන්ම ඇඳ නීතිය පැනවීම සහ ඒත් එක්ක ආහාර බෙදා හැරීම පිළිබඳ විශේෂයෙන්ම අපිට ගැටලුවක් එනවා. ඒ ගැටලුවට කොහොමද ෆුඩ් සිටි ආයතනයේ පිළිතුරු හෙව්වේ? කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ? ඉතින් ප්‍රථමයෙන් කියන්න ඕනේ අපිට තිබිච්ච අභියෝග මොනවාද කියලා. අභියෝග ගත්තාම අපිට ප්‍රධාන වශයෙන් තිබුණේ ඇන්තිරි නීතිය මොන වගේ පැනවෙයිද, මොන වෙලාවෙ අයින් කරයිද, දවස් කීයක් මේක පවත්වයිද කියන ප්‍රශ්නේ අපිට තිබුණා. ඊළඟට අපේ සප්ලයි චේන් එක අපේ භාණ්ඩ නිෂ්පාදකයාගේ සිට අපේ තුගග බඩ දක්වා ගෙනල්ලා එතනින් අපේ සුපර් මාකට් ජාලයට බෙදා හරිද්දී මතුණු ප්‍රශ්න. ඒ කියන්නේ කර්ෆියු පාස් ගන්න, දිස්ත්‍රික්කකින් තව දිස්ත්‍රික්කයකට යන එක. ඉතින් මේ වගේ දේවල් ප්‍රශ්න තිබුණා. ඊළඟට අපේ සැපයුම් කරවන්ට විවිධ අපහසුතා මතුවුණා. උන්ගේ නිෂ්පාදන කාර්ය එක දිගට පවත්වාගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ සමහර ආයතන වලට. සේවකයන් ලබා ගැනීමේ ප්‍රශ්න තිබුණා. සේවකයන් නැවත වැඩට එන්න බැරි වුණු අවස්ථා තියෙනවා. මොකද උන්
ගෙදර ගියාට පස්සේ නැවතත් ඇඳිරි නීති හරහා එන්න බැරි. ඉතින් අපි කරේ එකතු වෙලා ප්ලෑන් එකක් හැදුවා. හදලා අපි කරේ එක එක කාර්යාංශ වලට බෙදලා දුන්නා තමන්ට කරන්න ඕන කාර්ය. ඊට අමතරව අපි ස්ටාෆ් එකට අපේ මේ සියලුම සේවකයන්ට දිරිමත් කරා. ඔවුන් මානසිකව අපි දිරිමත් කරලා ඔවුන් මොකද ඔවුන් තමයි ඉදිරියේම වැඩ කරන්නේ. ඉතින් ඔවුන් සමග අපි එකට ඉන්න ඕනේ. ඔවුන් සමග දිරිමත් කරලා ඔවුන් සමග එකට ඉඳලා ඔවුන්ව දැනුවත් කරලා සහ ඔවුන්ට ආරක්ෂාව ලබා දීලා අවශ්‍ය උපකරණ ෆේස් මාස්ක්, ෆේස් ෂීල්ඩ්, ග්ලව්ස් ඒ වගේ දේවල් එතකොට අපි සුපර් මාකට් එක ඇතුළත කොහොමද ඉන්නේ කෑම එක බෙදාගෙන කන්න එපා වෙන්දර යාළුව තමයි හැබැයි දැන් පොඩ්ඩක් දුරස් වෙලා ඉන්න ඕනේ එක තේ කෝප්පේ බොන්න එපා ඒ වගේ කියලා දැනුවත් කරලා ඒ වගේම වුන්ට අපි ඇෂුරන්ස් එකක් දුන්නා ඔයගොල්ලෝගේ රැකියාව වලට කිසි දෙයක් වෙන්නේ නැහැ බය වෙන්න එපා ඔයගොල්ලෝ ඉන්නේ ඇත්තටම සන්තෝෂ වෙන්න ඕනේ හරි තැනක ඉන්නේ මේ රටට සේවයක් කරන්න ආපු අවස්ථාවක් අපේ රණවිරුව වගේ අපේ හෙදවෙද කාර්ය මණ්ඩලය වගේ සියලු දෙනා වගේ මේක අපිට ලොකු අවස්ථාවක්. ඉතින් එයින් ලැබුණ අපිට ලොකු සපෝට් එකක් අපේ ස්ටාෆ් එකේ. ඊට අමතරව අපි සාකච්ඡා කරලා අපේ සප්ලයි චේන් එක හරියට හදාගත්තා. හදාගෙන බහඬ අපේ අවුට්ලට් වලට අපේ ශාඛා වලට වෙලාවට යවන්න අපි අවස්ථාවක් හදාගත්තා. ඊට පස්සේ අපිට අවස්ථාව ආවේ ඇඳිරි නීතිය වෙලාවේ කස්ටම්ස් පාරිභෝගිකයන්ට අපේ ශාඛාව වෙත එන්න නොහැකියාව තිබුණු අවස්ථාවේ අපිට අවශ්‍යතාවයක් මතුවුණා කොහොමද අපි බහඬ ගෙදරට ගිහිල්ලා ලබා දෙන්නේ කියලා. මෙහිදී අපි තීරණයක් ගත්තා අපිට ගොඩක් වෙලා තිබුණ නැහැ ප්ලෑන් කරන්න සිස්ටම් හදන්න. ඉතින් අපි පළවෙනිම පටන් ගත්තා කෝල් ඇන්ඩ් ඕඩර් කියලා අපේ සියලුම ශාඛාවල අපේ දුරකථනය විවෘත කර පාරිභෝගිකයන්ට ඔවුන් කෝල් කරලා Tamanට අවශ්‍ය දේ කිව්වම අපි ඒ බහඬ රැගෙන ඔහුගේ නිවස් වලට ගිහිල්ලා බාර දීලා සල්ලි රැගෙන ගියා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න අවස්ථාවක් අපි ලබා දුන්නා අපේ පාරිභෝගිකයන්ට නිවසටම ගිහිල්ලා. ඉතින් එතනදී පොඩි අඩිපාඩු ආවා. මොකද ටෙලිෆෝන් එක ගොඩක් වෙලාවට බිසි ගන්න අමාරුයි. ඊළඟට අපි බොහොම සරල ලේසියෙන් සහ ඉක්මනින් කරන්න පුළුවන් ඔන්ලයින් ඕඩරින් සිස්ටම් එකක් අපි පටන් ගත්තා. මේක ගොඩාක් සාර්ථක වුණා. ඉතා සරලයි. අනිත් එක අපි දවස් 3ක් වගේ ඇතුළත ඒ දේ නිර්මාණය කරලා අපි ඒක ජනතාවට ලබා දුන්නා. එහෙන් අපි ගොඩාක් කස්ටමර්ස්ලට අපිට භාණ්ඩ යවන්න අවස්ථාව හම්බුණා. ඊට අමතරව අපි මුල් අවධියේදී අපි කරපු දෙයක් තමයි මොකද මුල් අවධියේදී අවශ්‍යතාවය තිබුණේ තවන්ට අවශ්‍ය භාණ්ඩ ගැනීම නෙමෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම. ඒතකොට අපි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙද්දී අපි පැක්ස් හැදුවා. රුපියල් 1000 500 ඒ වගේ 2000ට වගේ පැක්ස් හැදුවා. ඒකට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ යොදලා. ඒ වගේම අපි එළවලු පැක්ස් හැදුවා. ඒ වගේම තව ඒ කියන්නේ ෂැම්පූ වගේ ඒවා දත් බෙහෙත් කරලා පොඩි පැක්ස් හැදුවා රුපියල් 200ට 300ට. මේවා හදලා අපි අපේ තියෙන ලොරි වලින් අපි ගිහිල්ලා නොයෙකුත් තැන්වලට නිවාස සංකීර්ණ වලට වගේ තැන් වලට ගිහිල්ලා සමහරට අපිට රජයෙන් මේ ඉල්ලීම් ලැබුණා සමහර හොස්පිටල් කාව කරන්න රජයේ ආයතන වලට ගිහිල්ලා දෙන්න කියලා. ඒ වගේ දේවල් වලින් අපි භාණ්ඩ ගිහිල්ලා ලබා දුන්නා. ඊට අමතරව අපි කාගිල්ස් ටු හෝම් කියලා අපේ මේ සුපර් මාකට් එකක් හැදුවා කන්ටේනරයක් අරගෙන ඒ වගේ තව කිහිපයක් කරලා ඒකත් අපි නොයෙකුත් තැන් වලට ගිහිල්ලා ජනතාවට සුපර් මාකට් එක ගේ ළඟටම ගිහිල්ලා ලබා දීලා උන්ට අර සාමාන්‍ය විදියට ඇතුළට ගිහිල්ලා බහන්න ටික ගන්න. ඒකෙදි අපේ ශීතකල ආහාර කිරි පිටි වර්ග ඒ වගේම මේ කිරි යෝගට් ඔය හැම දෙයක්ම අපි ගේ ළඟටම අරන් ගියා. මේ වගේ දේවල් වලින් තමයි අපි ජනතාවට අපේ ජාතික වගකීමක් මොකද අපිට ලොකු වගකීමක් තිබුණා ජනතාවට කොහොම හරි මේ බහඬ ටික ලබා දෙන්න. ඒ වගකීම ඉතාමත් හොඳින් ඉෂ්ට වීමත් එක්ක තමයි ඇත්තටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට අඩුවකින් තොරව ලබා ගන්නට අවස්ථාව ලැබුණා. දැන් අපිකෝ ආයතනයත් ඔය අභියෝගයට ඔය විදිහට මුහුණ දෙන්නේ නැති. ඒ අවස්ථාවේ මොන වගේ පියවරකටද ගියේ? මම කියන්න කැමති මම ඉස්සෙල්ලාම කිව්වා වගේ අපේ චේර්මන් ડોક્ટર සේනායදිගේ ලංකාවේ මෙන්ම වෙනත් රටවලත් ව්‍යාපාර වලට ව්‍යාපාර කීපයකම හිමිකම් කියනවා. ඉතින් ඒ සියලුම
දැනුමත් ඒ වගේම එයා සයන්ටිස්ට් කෙනෙක්. ඒ දැනුම් සියල්ලත් එක්කම අපිට ඉමීඩියට්ලි කන්ටින්ජන්සි ප්ලෑන් එකක් ලෑස්ති කරන්න අපිට මඟ පෙන්වීම ලබා දුන්නා. මේ මඟ පෙන්වීම යටතේ අපි ඉමීඩියට්ලි call and order කියන සේවාව අපේ ජනතාවට අපේ පාරිභෝගිකයන්ට ලබා දුන්නා. මම හිතන්නේ ඇදිරි නීතිය පැනවූ පළමුව දවසේ ඉඳන්ම අපි මේ call and order facility එක අපේ පාරිභෝගිකයන්ට ලබා දුන්නා. ඒකම අපි ඒක WhatsApp කිරීමේ හැකියාව දවස් 2-3ක් ඇතුළතදී ලබා දුන්නා. මොකද ඉන්දික කිව්වා වගේ කෝල් කරලා ආන්සර් කරන්න. මොකද හැමෝම කෝල් කරලා ඕඩර් කරන්න පටන් ගත්තාම අපිට ඒ ෆැසිලිටි එකට ලිමිට් එකක් තිබ්බා. ඒකෙන් හින්දා අපි WhatsApp to order කියලා අපි ෆැසිලිටි එකක් දුන්නා. ඒ වගේම අපේ privileged customers ලට අපි වෙනම hotlines create කරා. අපි ඒගොල්ලන්ට SMS මාර්ගෙන් දැනුම් දුන්නා. මේ hotlines වලට කෝල් කරලා ඉවරලා තමන්ගේ භාණ්ඩ අපි අපේ භාණ්ඩ ලිමිට් කරේ නැහැ. value packs වලට කියලා එහෙම ලිමිට් කරේ නැහැ. ඕනෑම භාණ්ඩයක් ලබා ගැනීමේ හැකියාව අපි පාරිභෝගිකයට ලබා දුන්නා. අපි අනිත් පැත්තෙන් බැලුවොත් එහෙම අපේ supply chain එක ඒ වෙද්දී ශක්තිමත් කරලා තිබ්බේ. ඒක හින්දා අපිට භාණ්ඩවල අඩුපාඩුවක් විශේෂයෙන් දකින්නට ලැබුණේ නැහැ. සමහර brands වල ඉන්න තිබ්බා. නමුත් ඒකට ආදේශයක් අපි ගාව තිබ්බා. ඒක හින්දා අපිට භාණ්ඩවල හිඟතාවයක් ඒකට විශේෂ ලොකුවට මුහුණ දීමේ අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. අපි අපේ කස්ටමර්ස් ලට වගේම අපේ ඒ කාලේ අපි බැලුවේ අපේ ස්ටාෆ් එකට අපි කොහොමද ඒගොල්ලන් දිරිමත් කරන්නේ, ඒගොල්ලන්ගේ ආරක්ෂාව සපයා දෙන්නේ කොහොමද, ඒකින්ද අපි වෙනමම වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් දියත් කරලා තිබ්බා. ඒකට අපේ හෙඩ් ඔෆිස් එකේ වෙනම සෙක්ෂන් එකක් වෙන් කරලා ඉවරලා ඒගොල්ලන්ව දිරිමත් කිරීම, ඒගොල්ලන්ව රැක බලා ගැනීම, ඒ කොහොමද ඒගොල්ලන්ගේ සනීප ආරක්ෂක කටයුතු වෙන්නේ, ඒ සියලුම දේවල් වෙනමම ලෑස්ති කරලා තිබ්බා. ඒකින්ද අපේ ස්ටාෆ් එකට මම හිතන්නේ කිසිම බයක් සැකක් නැතුව ඇවිල්ලා තම රාජකාරිය යෙදීමට අපි අවකාශය ලබා දුන්නා. පැහැදිලිවම දැන් අර සාමාන්‍ය සිල්ලර කඩයක් එක්ක තුක කඩයක් එක්ක වෙනද තමන්ගේ කටයුතු කරගත්ත ඒවැන් භාණ්ඩ මිල ගත්ත පිරිසට දැන් සුපිරිවැල් සංකීර්ණයකට කතා කරලා තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ ඇලුම් කරන තත්වයකට මේක පැමිණියා. එතකොට අර අතිරේක බරකුත් මෙතෙන්ට ආවා. ඒ අභියෝගයන්ට කොහොමද ඔබේ ආයතනය ලාභ්ස ආයතනය මුහුණ දුන්නේ? ඇත්තටම ඒක අපි අභියෝගයක් කියලා හිතුවේ නෑ. අපි ඒක හරි සතුටෙන් බාරගත්ත දෙයක්. අපිට අපි ඒ වෙනකොටත් කොහොමටවත් අපිට අන්තර්ජාල පහසුකම් තිබුණා. අපේ වෙබ්සයිට් එකක් ඒ දවස්වලත් ඊට කලින් ඉඳලම ඔපරේට් වෙවි තිබ්බ එකක් තිබ්බා. ඒ වගේම තව ඒ අතරතුරේදී අපි අන්තර්ජාලයෙන් අපිට වෙබ්සයිට්ස් දෙකකින් අපි ඔපරේට් වුණා. ඔක්කොම අන්තර්ජාලය අතරින් ඇනවුම් අරගන්න එක, එතකොට ඔය WhatsApp messages අපි මුලින්ම කරේ ඔය calls ගන්න එක. අපි දැනගත්ත line එක engage වෙන්න මේ customers ලගෙන් එන මේ complaints වැඩි වෙන නිසා අපි හැමෝන්ටම දැනුවත් කරා WhatsApp messages එවන්න address එකයි phone number එකයි ඔක්කොම දාලා ඒ WhatsApp messages ආවම කාටවත් මේ engage වුණා එහෙම කියන්න විදිහක් තිබෙන්නේ නැති නිසා අපි ඒ මාර්ගයෙන් තමයි අපි වැඩිපුරම මේ ගෙවල් වලට ගෙනහිලා බඩු එහෙම බාර දුන්නේ. ඒකම අපි තව විශේෂ දෙයක් කරා. අපේ මොබයිල් ලොරිස් අරගෙන අත්‍යවශ්‍ය දේවල් අපි ගොඩක් ඔය ලක්සරි අයිටම්ස් දැම්මේ නැහැ. අත්‍යවශ්‍ය දේවල් ලංකාවේ මේ අවට පළාත්වල හුඟක් තැන්වලට ගෙනහිල්ලා අපි විකිනුවා. ඒ අතරතුරේදී ඔය මේ සනීපාරක්ෂක ක්‍රමවිධි ක්‍රමවේදයන් වලට අපි අනුකූලව තමයි කරේ. මොකද PHIලා එහෙම ඇවිල්ලා පොලිසියෙන් ඇවිල්ලා අපිට ඒවට උදව් කරා. මොකද මේ මම හිතන්නේ ජනාධිපති කාර්යාලයේ තිබ්බ වෙනම කාර්ය බලකායක් ඒකට. ඒගොල්ලන් අපිට උදව් කරා මේවා ගිහිල්ලා ඩිලිවර් කරන්න. අපි හුඟක් මම හිතන්නේ දවසට ලොරි 8-9 ඒ දවස්වල ඉඳලම අපි මේවා කරා. ඉතින් ඒ වයින් අපි බොහොම සතුටෙන් අපි ඒක කරේ. මොකද අපේ කස්ටමර්ස්ලට අපේ පාරිභෝගිකයව සතුටු කරන්න අපිට වෙලාවේ උවමනා වුණේ. අනිත් එක මම හිතන්නේ අපේ මේ සභාපතිතුමත් ඒ කාර්ය සාධක බලකායේ හිටියා මේ රාජ්‍ය මේ අනුග්‍රහයත් එක්ක එප්ට කරන්න අපිට කරන්න දේවල් අපේ වගකීම වැඩියෙන් තිබ්බා. ඒක නිසා ඉතින් මම හිතනවා අපේ ඒ වෙලාවේ අපිට තිබ්බ මේ අභියෝගය අපි බොහොම හොඳින්
විසඳුවා අපිට. මොකද අපි දිගටම අපේ කාර්ය මණ්ඩලයේ ගොඩක් හිටියේ නෑ. අපි 3න් එකකින් විතර තමයි අපි ওই කාලේ වැඩ කරන්න ගියේ. හැබැයි ඒ 3න් එක අර 900ක 1000කගේ වැඩ කරා. ඒ කට්ටිය රැයක් එළි වෙනකන් ඒගොල්ලන් කවුරුවත් එහෙම හිතුවේ නෑ මේ මම අද රැ වෙනකම් වැඩ කරා. හැමෝම අර සනීපාරක්ෂක මේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒගොල්ලන් හරි ලොකු කාර්යභාරයක් කරා. අපි ඒක ගැන හරි සතුටු වෙනවා. ඉතින් ඒ එක්කම අපේ ඔය හුඟක් මේ සුපිරි වෙළඳසැල් වල මේ මැනේජර්ස්ලා ඒ සුපර්වයිසර්ස්ලා පුද්ගලිකව අපේ ඔක්කොම කස්ටමර්ස්ලාව දන්නවා. ලෝයල්ටි කස්ටමර්ස්ලා. ඒකට නිකන් අර පර්සනල් මේ පුද්ගලිකවම ඒකේ මේ තිබ්බා ඒ කනෙක්ෂන් එක හැමෝගෙම. ඉතින් ඒ මැනේජර්ස්ලා අතරින්නුත් අපිට ලොකු කාර්යභාරයක් කරගන්න පුළුවන් වුණා ඒගොල්ලන් ඒ දැනුවත්කම නිසා. ඉතින් අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් වෙච්ච තව විදියක් තමයි අපි ඒ පළාතේ ඉන්න 3 wheelers මේ ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් ඔය ලීස් කරලා ගෙවන්න බැරුව හිටපු කට්ටියව අපේ මැනේජර්ස්ලාම එක්කහුව කරගෙන ඒගොල්ලන්ව එක්කහුව කරගෙන අපි ඒගොල්ලන් එක්ක එක්කහුව වෙලා තමයි අපි හෝම් ඩිලිවරිස් කරේ ගෙවල් වලට යවනේවා. එතකොට අපි ජාතික වගකීම බඩු අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන එක විතරක් නෙමෙයි. අර රස්සාවක් නැතුව සල්ලි එදිනදා වේතන ලැබෙන්නේ නැති අයවත් අපි ඒකට හවුල් කරගත්තා. ඉතින් අපි ඒකෙන් අර ලොකු ජාතික මෙහෙවරක් කරා කියලා අපිට හිතෙනවා අත්‍යවශ්‍ය සේවාවල් විතරක්කට සීමා නොවි. සුපිරි වෙළඳසැලකට තියෙන වගකීමට අමතරව ජාතික තවත් වගකීමක් ඉෂ්ට කරා. දැන් විශේෂයෙන් මේ කීර්සායතන ඉලක්ක කරගෙන නෙමෙයි සමස්තයක් හැටියට තිබුණු චෝදනාවක් බවට පත් වුණා. අර ඔබ කිව්වා වගේ ලිමිටේෂන් ගොඩක් තියෙනවා. නැත්නම් සීමාවන් ගොඩක් තියෙනවා. ඉන්න කාර්ය මණ්ඩලය අඩුයි, ප්‍රවාහනය පිළිබඳ ගැටලු, මේ ගැටලුත් එක්ක මුල් දින කීපයේදී අර ඔන්ලයින් ඕඩර් කරාම දෙයක් එන්න ටිකක් පරක් වුණා. ඒකත් එක්ක ජනතාවගේ පැත්තෙන් මැසිවිලි නැගෙන්නටත් ගත්තා. මේකට කීර්සායතනය මේ චෝදනාවන්ට කොයි විදිහටද මුහුණ දුන්නේ? මොකක්ද ඊට පස්සේ ගත්ත පියවර? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මම මෙතනදී පොඩ්ඩක් ගිහිල්ලා පටන් ගත්තොත් මේ ඇතිවෙච්ච වසංගතය, මේ ඇතිවෙච්ච වෛරස් එක අපි ඔක්කොටම අලුත් දෙයක්. අපි ගත්තොත් ඊට පෙර අපේ දවසකට අපේ තියෙනවා 2002 ඉඳන් පටන් ගත්ත keelsuper.com කියලා ඔන්ලයින් පාරිභෝගිකයන්ට ඇවිල්ලා බඩු ලබා ගන්න පුළුවන් විදියක්. හැබැයි 2000 අපි ගත්තොත් මේ වෛරසය එන්න කලින් දවසකට අපිට ඒකෙන් ලැබුණේ ඕඩර්ස් 50ත් 100ත් අතර ප්‍රමාණයක්. වැඩිම 100ක් අතර ප්‍රමාණයක්. හැබැයි මේක වෙච්ච ගමන් එක පාට 5000ක් 10000ක් සමහරලාට 20000ක් ඕඩර්ස් එන්න ගත්තා. එතකොට අපි දන්නවා අපි ඔක්කොම දන්නවා අපේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක, අපේ තියෙන මේ පසුබිම ඇතිද මේව කරන්න. එතකොට අනිත් ප්‍රශ්නේ තමයි ඇත්තටම අනිත් කට්ටියත් කිව්වා වගේ අපිත් එක්ක හිටියේ මුළු සේවක ප්‍රමාණයෙන් 3න් 1ක ප්‍රමාණයක්. වැඩියෙන් හිටියේ 3න් 1 ප්‍රමාණය. ඒතර මේ 3න් 1 කොහොමද අර වෙනදා කරපු ඔක්කොම දේවල් ටික කරන්නේ? එතකොට අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩකට අපි මුහුණ පෑවා. එතකොට ඒකත් එක්ක තමයි අපි මේ ප්‍රශ්නේ මේකට මුලින්ම අපි පිවිසුනේ. එතකොට මුල් දවස් කිහිපය තුළ අපිට ප්‍රශ්න තිබ්බා. අපි ඒක නැහැ කියන්නේ. එතකොට අපේ පාරිභෝගිකයන්ට එතන සමහර වෙලාවල්වලදී සමහර ඩිලේස් තිබ්බා. ඒ වුණාට අපි එතනදී ආයතනයක් විදිහට අපි කටයුතු කරා. අපි හිතුවා නෑ අපි කොහොම හරි මේක ජය ගන්නවා. මොකද අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් වෙන රටවල් වල මේ සමහර රටවල් අපි දැක්ක මිනිස්සු ඇවිල්ලා බඩු පොර කනවා. මිනිස්සු ඇවිල්ලා මේ ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ වුණාට ලංකාවේ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුන්නේ නැහැ. එතකොට ඇයි ඇති වුන්නේ නැත්තේ? මොකද මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේක මේ මෙහෙවරට දායක වුණා. එතකොට අපි කීල්ස් ආයතනයේ විදිහට අපි ඔන්ලයින් සයිට් එක අපි ඉමීඩියට්ලි අපේ තියෙන බෑන්ඩ්විඩ්ත් එක වැඩි කරලා අපේ තියෙන රිසෝසස් වැඩි කරලා අපි ඒ විදිහේ ක්‍රියාමාර්ගයක් ගත්තා. අද ඊකේ දෙවනි අදියර විදිහට දැන් ගොඩක්ම ප්‍රශ්නේ තිබ්බේ ඇවිල්ලා බලන් ඉන්නවා ඒත් සමහරවිට සයිට් එකට යන්න විදිහක් නැහැ. ඒ වගේ ප්‍රශ්න මුලින් තිබ්බා. ඒකට අපි queue management කියලා අලුත් software එකක් introduce කරලා දුන්නා. දැන් ගිහිල්ලා ඒ කියන්නේ ගොඩක් දවසක introduce කළා. so ගිහිල්ලා බැලුවොත් එනේ දැන් ගිහිල්ලා හිටියම පේනවා තව කොච්චර ප්‍රමාණයකින් සයිට් එක තව කොච්චර මිනිත්තු ප්‍රමාණයකින් සයිට් එක ඇතුළට යන්න
ගන්න පුළුවන්ද කියලා. දැන් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ඕඩර් ට්‍රැකින් සිස්ටම් එකක්. ඒකෝට ට්‍රැක් කරලා බලන්න පුළුවන් මේ කොහෙද තියෙන්නේ, එන්නේ කොයිද. ඉතින් අපිට මොකද අපි කවුරුත් මේකට ලැහැත් වෙලා හිටියේ නෑ. අන්න එතන තමයි මේ ප්‍රශ්නේ උනේ. ඒක අපි ඉමීඩියට්ලි අපි කරපු දේවල් ඔක්කොම අපේ රිසෝසස් යූස් කරලා අපි එතනට ආවා. ඊට පස්සේ කාගිල්ස් ආයතනයේ කිව්ව විදිහටම අපිත් මේ විදිහට essential packs හදලා ඒ කියන්නේ ඔය මේ එළවලු පළතුරු ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය. ඇත්තරම අපි මුලින්ම පටන් ගත්තේ අපි හිතුවා අපි මේ ඔක්කොම items ගැන හිතන්නේ නැහැ. අපි ගත්තා item 100ක්. අපි හිතුවා මේ item 100 තමයි මිනිස්සුන්ට අත්‍යවශ්‍ය. මොකද එතනදී අපි මෙතන කවුරුත් ඇත්තටම මේ අවස්ථාවේදී ලාභ පරමාර්ථයෙන් නෙමෙයි කටයුතු කරේ. මෙතන කවුරුත්ම ලාභය බැලුවේ නැහැ. මෙතන ඔක්කොම බැලුවේ කොහොමද මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන්න මේ වෙලාවේදී ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ. එතකොට අපි මුලින්ම අපේ supply chain එක විදිහට අපි බැලුවේ ඒ item 100 කොහොමද අපි පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. අන්න එතනින් අපි පටන්ගෙන ඊට පස්සේ එන්න ඊට පස්සේ දැන් ගෙදර පාරිභෝගිකයෝ ගෙදර ඉන්නකොට ඒගොල්ලන්ට තව අවශ්‍යතා ඇති වෙනවා. එතකොට essential packs වලින් ඊට අමතරව ඊට පස්සේ අපි ගිහිල්ලා හොයලා බැලුවා අපේ කාර්ය මණ්ඩලයේ අපේ ඉන්න සේවක පිරිස කොහොමද ඒගොල්ලන්ට මොටිවේට් කරන්න කියලා. එතකොට ඇත්තටම අපිට මේ අවස්ථාවේදී අපිට දකින්න හම්බුණා ඒගොල්ලන් මේක ජාතික මෙහෙවරක් විදියට මම හිතන්නේ වීරෝදාර සෙවලුන් ඒ වගේම හෙද පිරිස ඒ වගේම රෝහල් කාර්ය මණ්ඩලය ඒ වගේම මේ සේවක පිරිස පුදුම විදිහට මේක ජාතික මෙහෙවරක් විදිහට හිතලා ඒගොල්ලන් කිසිම මහන්සියක් නැතුව අනිත් අය කිව්වා වගේම කිසිම මහන්සියක් දැනෙන්නේ නැතුව මේ දේවල් කරා. අපි ඇත්තටම ඒ වෙලාවේදී ගොඩාක් සන්තෝෂ වුණා ඒගොල්ලන්ගේ ඒ තිබ්බ ඇටිටියුඩ් එකත් එක්ක කොච්චර ඒගොල්ලන් අපිට මේක ජාතික මෙහෙවරක් විදිහට අරගෙන තිබ්බද කියලා. ඒත් එක්කම අපි ගිහිල්ලා තව දෙයක් කරා. ඒ තමයි අපි හැදුවා රුපියල් 750 රුපියල් 1000 රුපියල් 1500 වගේ පැක්ස් හදලා අපි ගියා ඔය කොළඹ ප්‍රදේශයේ ඒ වගේම ඒ යවට ප්‍රදේශවල වල තියෙන නිවාස සංකීර්ණ ඒ වගේම තවත් ප්‍රදේශවලට ගිහිල්ලා බැලුවා. ඇත්තටම මේ තැන්වලදී අපිට දකින්න ලැබුණා සමහර මිනිස්සු ඇවිල්ලා රුපියල් 500 පැක් එකක් ගන්න රුපියල් 500ක් නැතුව හැරිලා ගිය අවස්ථා තිබ්බා. එතකොට ජෝන් කීල්ස් පදනම විදිහට අපි ඊට පස්සේ හිතුවා නෑ අපි මේක තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා ජෝන් කීල්ස් පදනමෙන් තව ඒ වගේ රුපියල් 1500කට විතර වටින පැක්ස් 12500ත් 15000ත් අතර ප්‍රමාණයක් හදලා ඒ අඩු ආදායම් ලාභී පවුල් අතර අපි ගිහිල්ලා බෙදලා හැරිය නොමිලේ. එතකොට ඒ විදිහට අපි ඔක්කොම මේක මේ විදිහට අපිට ඕනේ උනේ පාරිභෝගිකව කොහොම හරි තෘප්තිමත් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන් එළියට බහැලා ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න තමයි අපිට ඕනේ. ඉතින් අපිට මුලදී ප්‍රශ්න තිබ්බට අපේ ඔන්ලයින් එකේ ඒ වගේ තිබ්බට ඒක අපි ඉක්මනටම අපි ඔක්කොම අපේ රිසෝසස් දාලා මේ වෙලාවේදී මට මතක් කරන්න ඕනේ ඒක කරපු ඔක්කොම මොකද ඒගොල්ලන් රෑ දිවා බලන්න නැතුව පැය 24ක් වැඩ කළා කොහොම හරි ඒක කරා. අන්තිමට අර අපිට ලැබිච්ච ඒ රජෙන් ලැබිච්ච ඒ අවසරය මත ඊට පස්සේ මේකේ ඔන්ලයින් ඕඩර්ස් අරගෙන මේක ගිහිල්ලා ඒ කස්ටමර්ගේ ගෙදරට ගිහිල්ලා ඒක දීලා ඒ විදිහට සල්ලි අරගෙන ඒ විදිය තත්යකට අපි ගියා. ඉතින් දැන් මං හිතන්නේ අපි ඔක්කොම ඒ කටයුතු කරලා ඒ විදිහට දැන් ගොඩක් ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ඊයේ පෙරේදා ඕපන් කරුවත් අපි දිගටම මේ ඔන්ලයින් එක ක්‍රියාත්මක කරගෙන යන ඔන්ලයින් WhatsApp ඔය දුරකථන මාර්ගයෙන් එන ඒ සියලුම දේවල් අපි කරගෙන යනවා. මොකද අපි අර මීටරේ පරතරය තියාගෙන සුපර් මාකට් එකට ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. මොකද ඉස්සර එහෙම එකක් නෑ හැම එකනටම එන්න පුළුවන්. ඉතින් ඒ අනුව ගණිද්දී එන ප්‍රමාණය අඩු හින්දා අපි දිගටම මේ ඔන්ලයින් එක දිගටම තියාගෙන යනවා. මොකද එතනින් තවත් පිරිසකට මොකද සමහර කට්ටියට එන්න බැරි කට්ටිය ඉන්නවා. එතකොට ඒ වගේ කට්ටියට ඒ වගේම මෙතනදී අපි තව ක්‍රියාමාර්ගයක් ගත්තා. ජේෂ්ඨ පුරවැසියන්ට වෙනම පොලිමක් ලැහැත්ති කළා. මොකද ඒගොල්ලන්ට ගොඩක් වෙලා ඉන්න බෑ මේ වගේ කටයුතු. ඊළඟට යන්න සූදානම් වෙන්න විශේෂයෙන් දැන් අපි අලුත් පියවරකට ඇවිල්ලා තියෙනවා. නමුත් එතෙන්ට යන්න ඉස්සෙල්ලා තව එක දෙයක් තියෙනවා මට දැනගන්න ලාබ්ස් පාර්ශවයෙන් විශේෂයෙන්ම ඉන්ධන සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා දැන් මේ අනිකුත් කාරණාවන් අඛණ්ඩව කරගෙන ගියා වගේ මොන වගේ පියවරද ගන්න උනේ? ඉන්ධන සැපයීම කරන්නේ වෙනම සමාගමකින් ඒ පෙට්‍රෝලියම් ඒගොල්ලන් සමහර ඒරියාස් වල
යන්න දුන්නේ නැහැ ලොක්ඩවුන් හින්දා මේ ඒ ඔපරේෂන් එක කරන්න බැරි වුණාට කරන්න පුළුවන් ලොක්ඩවුන් නොවෙච්ච හැමතැනම හැමදාමත් පෙට්‍රෝලියම් ඔපරේෂන් එක කරා. ඒ කියන්නේ පෙට්‍රල් ෂෙඩ්ස් වැඩ කරා. ඒකම අපේ අලුතෙන්ම මේ අපේ මේ ලුබ්‍රිකන් සහ කාකයා කියන සෙක්ටර් එක අපේ අලුත්ම වැඩපිළිවෙලක් කරා. ඒ අතරතුරේදී මේකත් තවත් වෙනම සමාගමක් මේ ලාබ්ස් සමූහයේ ඒගොල්ලන් මේ වාහනවල රිපෙයාර් සර්විසස් බැටරි චේන්ජිං බැටරි වෝටර් චේන්ජිං ඒ වගේ දේවල් කරන්න මේ මොබයිල් සර්විස් එකකුත් පටන් ගත්තා. එතකොට ඒක බොහෝම මේ ශීඝ්‍ර වශයෙන් මේ ව්‍යාප්ත වුණා. මොකද හුඟක් අයගේ කාර් මාස ගානම නවත්තලා තිබ්බ තැන් ඒවයින් අපි ගොඩක් මේ ලාභ අපි හුඟක් ඈතට විසිරුණා ඒක නිසා. එතකොට ලාබ්ස් ගෑස් මේ සප්ලයි එක මේ මොබයිල් ඒකත් මොබයිල් ඕඩරින් කළා මේ ඇනෝම් කළා අන්තර්ජාලය තුලින් හෝම් ඩිලිවරි කරන්න ගෙවල් වලට ගෙනහිල්ලා ඩිලිවර් කරන්න අලුත් ගෑස් සිලින්ඩර්ස් ගන්න ඒ මේ රීෆිලිං ඒවා ඔක්කොම අත්‍යවශ්‍ය සේවාවල් හැටියට සම්පූර්ණ බිස්නස් එක ඔය මේ ඇඳිරි නීතිය කාලෙත් අපි කරගෙන ගියා. දැන් ඇඳිරි නීතිය ඉවත් වෙනවා විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල ඒ වගේම කොළඹ සහ ගම්පහට තිබුණු සීමාවනුත් ඉවත් වෙනවා කිවි ගිය සඳුදා සිට. දැන් මේ ආරංචිය ආවට පස්සේ ඕනෑම සුපිරිවෙලන්ස ජාලයකට එන ප්‍රධානම ගැටලුව තමයි දැන් ජනතාව එන්න ගත්තට පස්සේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි මොනවද කරන්න කියන එක. දැන් පටන් ගන්න ඉස්සර වෙලා විශේෂයෙන්ම සඳුදා විවෘත කරන්න ඉස්සර වෙලා ඊට පෙර දිනවලදී මොන වගේ සූදානමක්ද විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂණය සඳහා යොදලා තිබුණේ ෆුඩ් සිටි ආයතනය. ඇත්තට කියනවා නම් ඊට ගොඩක් කලින් අපි මේ සඳහා ලකලා ඇස්ති වුණා. එකක් තමයි අපි සුමාන කීපයක් ලබාගත් අත්දැකීම් වලිනුත් අනිත් රටවල් වලින් වෙච්ච ගත්ත අත්දැකීමුත් අපි භාවිතයට ගත්තා. ඒ වගේම රජයෙන් දුන්න උපදෙස් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දුන්න උපදෙස් වගේ දේවලුත් අපි ප්‍රයෝජනට අරගෙන අපි කරේ පළවෙනිම සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම. ඒ කියන්නේ ෆේස් මාස්ක්, මූණු ආවරණ, එතකොට මූණ ආවරණ කරන ෂීල්ඩ් එක, ග්ලව්ස්, හෑන්ඩ් සැනිටයිසර්ස් ලබා දුන්නා. ඒ වගේම ඔවුන් දැනුවත් කරා සහ ඔවුන් මේ ඒ සඳහා අවශ්‍ය කරන සියලුම දැනුම ලබා දුන්නා කොහොමද අපි නැවතත් විවෘත කරාම මේ දේ කරගෙන යන්නේ කියලා. ඊට අමතරව අපේ රටේ හැමතැනම අපේ සුපර් මාකට් ව්‍යාප්ත වෙලා තිබුණා. ඉතින් මේ 11 වෙනිදාට කලින් අනිත් ප්‍රදේශවල අපේ සුපර් මාකට් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවල අත්දැකීමුත් අපි භාවිතා කරා. කොහොමද දැන් මේ සුපර් මාකට් ඕපන් කරාම එකපාර ඒ පැත්තේ කස්ටමර්ස්ලා කොහොමද ඒකට ප්‍රතිචාර දැක්වුවේ කියලා. ඉතින් මේ සියලු දේ යොදාගෙන අපි අවශ්‍ය සෞඛ්‍ය වශයෙන් පිළිපැදිය යුතු කරුණු සියලු දෙයක්ම අපේ ඉන්ටර්නලි දැනුවත් කිරීමක් කරා. ඊට අමතරව අපි කස්ටමර්ස්ලාට පාරිභෝගිකයන්ට අපේ මාධ්‍ය හරහා එතකොට සෝෂල් මීඩියා හරහා අපි දැනුවත් කිරීම කරා. ඒ වගේම අපේ කාපාක් එකේ ඉඳගෙන ගත්තොත් අත හොදන්න තියෙන පහසුකම් පාදයෙන් ක්‍රියා කරන අත හොදන්න තියෙන පහසුකම් අපි දැම්මා. ඊට පස්සේ හැම ශාඛාවකටම අපි ලබා දුන්නා ටෙම්පරේචර් කියන උෂ්ණත්වය බලන උපකරණ ඉන්ෆ්‍රාරෙඩ් තර්මෝමීටර්ස් ලබා දුන්නා. ඒවලට අවශ්‍ය කරන විධිවිධාන සහ ඒකට කරන ගයිඩ්ලයින්ස් අපි ලබා දුන්නා. ඒ වගේම අපේ ඉන්ටර්නල් රේඩියෝ එක තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි වල. ඒ ඉන්ටර්නල් රේඩියෝ එකේ හැම විනාඩි 12කට 15කට සැරයක් භාෂා තුනෙන්ම කස්ටමර්ස්ලාත් ඒ වගේම අපේ ස්ටාෆ් එක අපේ කොහොමද පිළිපැදිය යුත්තේ ඒ වගේම මේක නැවත නැවත මතක් කිරීමක් කරා. එහි තියෙන වැදගත්කම. ඉතින් මේකට ඇතුළත් වුණා මීටරේ පර්තරේ තියා ගැනීම, එතකොට Tamanට අවශ්‍ය කරන භාණ්ඩ කලින්ම ලෑස්ති කරගෙන ඇවිල්ලා අවශ්‍ය දේ රැගෙන යාම, අනවශ්‍ය කාලය ගත නොකර අනිත් අයටත් අවස්ථාවක් ලබා දෙන්න ඕන. මොකද පොලිමේ කට්ටියක් ඉද්දී Taman පුළුවන් තරම් ඉක්මනට භාණ්ඩ ලබා ගැනීම. ඒ වගේම අපේ කාර්ය මණ්ඩල දැනුවත් කරා ඉක්මනට කාර්යක්ෂමව වැඩ කරන්න. ඒ කියන්නේ කිරුම් මැනුම් අංශය තියෙනවා. ඒ හරියේදී කොහොමද කරන්නේ? එතකොට අපි
අර බල්ක් අයිටම් තියෙනවා. ඒ කියන්නේ හාල් සීනි පරිප්පු එහෙම Tamanට අවශ්‍ය ප්‍රමාණය කිරලා ගන්න පුළුවන් පාසුකමක් අපේ තියෙනවා. ඒ වගේම පැක් කරපුවක් තියෙනවා. ඉතින් අපි අර පැක් කරපු එකේ නිකන් තියෙන එකේ අතර පොඩි මිල වෙනසක් තියෙනවා. ඉතින් අපි කරේ ඒවත් පැක් කරා. ඒවා පැක් කරලා ඒවත් වෙනම තිබ්බා. ඒතර පාරිභෝගිකයන්ට පහසුයි. Tamanට පරිප්පු 500ක් ගන්න ඕන නම් කිර ඉන්න ඕනේ නැහැ. මේ පරිප්පු 500 කිරලා තියෙනවා. අරගෙන ගිහිල්ලා මිල ගෙවන්න තියෙනවා. ඉතින් අපේ තව GAP certified vegetable තියෙනවා. ඒ කියන්නේ මේ යහපත් කෘෂි පිළිවෙත් අනුව සාදපු vegetable ඒවා පැක් කරලා මේ ඉන්නේ. ඒවා සෞඛ්‍යාර්ථව පැක් කරලා තියෙන. ඒවත් අපි පුළුවන් තරම් හැම අවුට්ලට් එකටම යවන්න සැලසුවා. ඒතකොට පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව ඒ දේ ගන්න පුළුවන්. මොකද ඒක පැක් කරන්නේ හයිජීන් සෞඛ්‍ය ආරක්ෂිතව. ඊළඟට අපේ කස්ටමර්ස්ලාට බිල ගෙවලා ඉක්මනට යන්න අපේ කැෂියර්ස්ලාට හැම වෙලාවෙම උනන්දු කරා ඉක්මනට ඉන්කම්ට කස්ටමර්ව එළියට ගන්න යන විදිහට මේවා කරන්න. ඒතකොට අනිත් කට්ටියට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් මේ දේවල් දැනුවත් කිරීම තුලින් සහ හැමදේම කියා දීම තුලින් අපි සියලු ආරක්ෂාව සැපෙවුවා. ඒ වගේම තමයි අපේ අර ඉස්සලා කිව්වා වගේ මුළු ලංකාවටම හෙන්න අපි ප්‍රචාර කටයුතු කරපු නිසා මේ හොඳ සෞඛ්‍ය පිළිවෙත් ගැන මම හිතන්නේ ගොඩාක් කට්ටිය දැනුවත් වෙලා හිටියා 11 වෙනිදා එද්දි පෙර සූදානමකින් තමයි ආවේ. ඉතින් මේ පෙර සූදානම නිසා අපි අර පළවෙනි පාර විවෘත කරාට වඩා බොහොම හික්මීමකින් යුතුව බොහොම දැනුවත්ව ආපු පාරිභෝගිකයන් පිරිසක් අපි දැක්කා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඉතින් ඔවුන් අපිට කියන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ගොඩක් කට්ටිය ඇවිල්ලා හරියට පොලිමේ ඉඳලා බොහොම ඉවසිලිවන්තව ඉඳලා Tamanට අවශ්‍ය දේ අරගෙන ගියා. ඉතින් ටිකක් වෙලා යද්දී අපි දැක්කා ඔවුන් තේරුම් ගත්ත දැන් වැඩි කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟ දවස්වලත් සුපර් මාකට් එක හරිනවා. ඇතුළට ආවම භාණ්ඩ තියෙන අවශ්‍ය ප්‍රමාණය ගන්න Tamanට ඕන දේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒක මම දැන් කට කතා වෙනුත් ගිහිල්ලා ගොඩක් සංසුන්ව දැන් නම් මම හිතන්නේ තත්ත්වය ඉතා හොඳයි. කලබල වෙන්න දෙයක් නැහැ. එකම දේ කියන්න තියෙන්නේ සුපර් මාකට් එකට එද්දි පමණක් නෙමෙයි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. තමන් කරන හැම කාර්යකෙදීම මේ දේ කරන්න. මොකද සුපර් මාකට් එකේ හත හොදන්න හෑන්ඩ් සැනිටයිසර් අර මේ ඔක්කොම තියෙන්න පුළුවන්. හැබැයි ඔබ සුපර් මාකට් එකේ ඒ විදිහට අනුගත වෙලා ඉන්නවා. ඊළඟ තැනට ගියොත් එහෙම ඔබ ඒ දේ කරන්නේ නැත්නම් මේ කරපු සියලු දේ වැඩක් නෑ. ඉතින් අපි හැමෝගෙම රාජකාරියක් වගකීමක් තියෙනවා. හැම මොහොතම අපි ගත කරන හැම දෙයකටම අපි යන්නේ හැනතනකටම මේ වෛරස් එක කොහොමද ව්‍යාප්ත වීම වළක්වා ගන්නෙ කියන දේ ඔළුවේ තියාගෙන හිතේ තියාගෙන ගියොත් අපිට බොහොම ඉක්මනට යථා තත්ත්වයට එන්න පුළුවන්. අර සුපිරිවරන්සලට ඇවිල්ලා ඊළඟට යන තැන වගේම ඊට ඉස්සෙල්ලා ගිහිල්ලා ඉන්න තැන ගැනත් හරියට අවබෝධයකින් හැසිරෙන්න ඕනේ. නැත්නම් සමස්තයක් හැටියට ගත්තට පස්සේ Tamanගේ දිනචරියාව තුළ මේ ආරක්ෂණය මේ විදිහටම ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් ආපිකෝ ආයතනය ගත්තට පස්සේ විශේෂයෙන් අපි ෆුඩ් සිටි ආයතනයත් එක්ක කතා බහ කරන්නේ පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් සහ ඒ වගේම අතිශයින්ම වැදගත් එහි තිබෙන සේවක සේවිකාවන්ගේ පාර්ශවය ඔවුන්ට යම් කිසි ආකාරයක වැළඳීමක් සිදු වුණොත් එහෙම ඊට පස්සේ ඒක අතිශය භයානක තත්වයක්. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සියලුම ජාලයන්ට මෙතෙක් සිදු කරපු සියලුම කාරණාවන් වලදී ඉතාමත් හොඳින් ඉෂ්ට කළා. ඒ අපි සියල්ලන්ගේම ආරක්ෂාවට බොහෝ බලපෑමක් කළා. ආපිකෝ ආයතනය විශේෂයෙන් Tamanගේ සේවක සේවිකාවන්ගේ පාර්ශවයෙන් ආරක්ෂණය සඳහා මොන වගේ වැඩ පිළිවෙලක්ද ගත්තේ? මම කියන්නේ කැමති අපි ලොක්ඩවුන් එක කාලෙත් අපි call and order WhatsApp facility එක දීලා තිබ්බා. ඒ වගේම e-commerce site එක අපේ apicosuppercenter.com site එක තිබ්බා. ඒ සියල්ලම කරන අතරේ අපේ සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තමයි අපේ මූලික අරමුණ උනේ. අපි ඒ සියලුම සේවක සේවිකාවන්ට අවශ්‍ය සියලුම පහසුකම් මුඛාවරණ ග්ලව්ස් සනිපාරක්ෂක කටයුතු ඒ වගේම අවුට්ලට් එක ඕපන් කරන්න ඉස්සෙල්ලා දිනපතා සනිපාරක්ෂක කටයුතු ඒ සියලුම දේවල් අපි දිනපතාම කරා ඒ කාලෙත් ඊට පස්සේ කර්ෆියු අයින් කරන් පස්සෙත් ඒක දිගටම කරගෙන ගියා. ඒ වගේම මම කියන්න කැමති අපි අපේ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්ට්ස්ලා හැටියට අපි ගත්ත අය ගැනත් අපි හුඟක් සැලකිලිමත් වුණා. මොකද අපේ ස්ටාෆ් එකත් එක්ක ඒගොල්ලොන් ගැටෙනවා. ඒ වගේම අපේ පාරිභෝගිකයන් එක්කත් ඒගොල්ලොන් ගැටෙනවා. ඉතින් ඒ පිළිබඳවත් අපි විශේෂ අවධානයක් යොමු කරා. අපි දන්න අඳුරන අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් කට්ටියත් එක්ක තමයි අපි මේ කාලේදී අපි හෝම් ඩෙලිවරි සියල්ලම සෝදානම් කරේ.
ඒකම බැලුවහම අපේ කෆියු ඉවරුණාන් පස්සේ අපි ඉම්ප්ලිමන්ට් කරපුවා දිහා බැලුවහම අපි පාරිභෝගිකයාට කාර් පාක් එකේ ඉඳන් සියලුම වැඩ කටයුතු සූදානම් කරලා තිබ්බා. 1 මීටර් සෝෂල් ඩිස්ටන්ස් එක මේන්ටේන් කරන්න. එතකොට අනිවාර්යෙන් අත සේදීම සැනිටයිසර්ස් තියලා තිබ්බා. ඒ වගේම අපි විශේෂ මැට් එකක් අපේ අපේම ආයතනයක් මගින් නිෂ්පාදනය කරා. මම කියන්න කැමති මේ වෙලේ ඒක සැනිටයිසින් මැට් එකක්. ෆැබ්‍රික් වලින් අපි දෙකෙන්ම තියෙනවා. මොකද අපි දන්නවා අපිට ආරංචි වුණේ වැඩි හරියක්ම මේ වෛරස් එක බෝ වෙන්නේ ෆුට් පායට පෑගිලා පැතිරීමේ අවස්ථාව වැඩි කියලා බලලා. මොකද ඒක බර හින්දා ඒක පල්ලෙහාට යන හින්දා. ඒකේ හින්දා අපි දැන් බාත් ෆුට් ටබ් එකක් වෙනුවට මේක සැනිටයිසින් මැට් එකක්. මොකද අපි දන්නවා අපි ලේඩීස්ලා වශයෙන් අපි හුඟක් වෙලාවට ෆ්ලැට් ෂූ එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපිට වතුරකට අඩිය තියලා යන්න ටිකක් අමාරුයි. මොකද අපේ සපත්තුව සම්පූර්ණයෙන්ම ඇතුළට වතුර එනවා. ඉතින් ඒකින්ද සැනිටයිසින් මැට් එකක් හදලා තියෙනවා. ඒකෙන් කකුල් පිසිනලා අවුට්ලට් එක ඇතුළට යන්න තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ වගේම මේක පාරිභෝගිකයන්ට මිලදී ගැනීම හැකියාවකුත් අපි ලබා දීලා තියෙනවා. ඒක විශේෂ දෙයක් අපි රිචඩ් පීරිස් ආයතනයේ විසින් කරලා තියෙන්නේ පාරිභෝගික ආරක්ෂාව සඳහා. පැහැදිලි මේ සියලුම ආයතන විශේෂයෙන් තමන්ගේ සේවක පාර්ශවයෙන් සහ තමන්ගේ පාරිභෝගික පාර්ශවයෙන් වඩාත් හොඳින් හිතලා තියෙන බව. දැන් ලාබ්ස් ආයතනය මේ වගේ හිතලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරපු දේවල් විශේෂයෙන් දැන් ගෙවුණු දවස් කිහිපය තුළ විවෘතව තිබුණා සුපරිවෙන්ස. ඒවාදී ප්‍රායෝගිකව මේක ක්‍රියාවට නැංවෙද්දී ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද ඒ කරපු සැලසුම් පිළිබඳව? මං හිතනවා අපි ඒ කරගෙන ගියපු දේවල් හොඳයි, බොහොම ධනාත්මකයි. මම හිතනවා එහෙම නොවුණා නම් මෙලහකට මේ තරම් මේ පාරිභෝගිකයා එක්ක ගැටිච්ච කණ්ඩායමක් මෙලහකට අසනීප වෙලා. ඒකෙම පේනවා අපි කරගෙන ගියපු වැඩපිළිවෙල සාර්ථකයි කියලා. ඒකම මං හිතනවා දැන් අපි මේ 11 වෙනිදා පාරිභෝගිකයට ඇතුළට එන්න සලස්වන්න කලින් අපි ඔක්කොම වෙළඳසැල් සැනිටයිස් කළා, කාත් සැනිටයිස් කළා, බාස්කට් සැනිටයිස් කළා. ඒ වගේ කාර්යයන් අපි කරා. ඉතින් සුපර් මාකට් එකකට ඇතුළට යන එකෙන් මං හිතන්නේ ලෙඩක් බෝ වෙයි කියලා. හැබැයි බෝ වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. මොකද ඒ තරමටම සෙනඟ ඇතුළට එන නිසා. ඉතින් මං හිතනවා මේ වෙලාවේ අපි ඒ කරගෙන ගියපු දේවල් සාර්ථකයි. ඉදිරියත් අපි හිතනවා අපි ඔය මේ සනීපාරක්ෂක කටයුතු අපි ඒ දිගටම ඒ විදිහටම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. තව ටිකක් වැඩිපුර කරන්න යනවා නම් අපේ කාර්ය මණ්ඩලයටත් ඒක අවහිරයක් නොවෙන්න කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් අපේ සමහර අවුට්ලට් තියෙනවා පොඩි ඒවා. ඒවට 5 දෙනෙක් හරි 10 දෙනෙක් හරි ඇතුළට ගියාම අර මීටර එකේ ඩිස්ටන්ස් එක තියාගෙන අනිත් අය එනකන් ඔය ටිකක් වෙලා ගත කරන අයගෙන් අයින් වෙන්න අපිට ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. හැබැයි මං හිතන්නේ නෑ දැන් මේ සනීපාරක්ෂක කටයුතු වලින් අපි කරන දේවල් වලින් කිසිම මේවා එකක් වෙලා තියෙනවා කියලා අපිට. මේ වෙනකොට ඒ සැලසුම් සියල්ල තමත් හොඳින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. දැන් විශේෂයෙන් ඔබගේ ආයතන සියල්ලම ඔබගේ ආයතනය ඇතුළට ආවට පස්සේ නැත්නම් සුපිරිවරණ සැලට ආවට පස්සේ නිරන්තරව ඒ සියල්ල සිහිපත් කරනවා. ඒ වගේම දිනපතා අපි බොහෝ ගුවන් කාලයක් සියලුම මාධ්‍ය ආයතන වෙන් කරලා තියෙනවා දැනුවත් කිරීම සඳහා මෙන්න මේ විදිහට ක්‍රියා කරන්න කියලා. මේ වගේ සාර්ථක ප්‍රතිඵලයක් ඔබට දකින්න හැකියාව ලැබුණාද විශේෂයෙන්ම කීව්ස් ආයතන හරහා? ඔව් ඇත්තටම අනිවාර්යයෙන්ම අපි ඒ සාර්ථකත්වය දැක්කා. මොකද අපි ගත්තොත් අපි මේ ඇඳිරි නීතිය දාලා එක දවසක් ඒ අතරමැද එක දවසක් ඕපන් කරා. එදා අපි දැක්කා ලොකු පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මොකද මේ ගොඩාක් කට්ටිය එකපාර යන්න ගිහිල්ලා ලොකු පෝලිං ඇති වෙලා එතනදී යම් තාක් දුරකට ප්‍රශ්නයක් ඇති වුණා. මම හිතන්නේ ඊට පස්සේ වෛද්‍ය උපදෙස් අනුව ඒ වගේ තත්යකට යන්නේ නැති වෙන්න තමයි දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය දාලා තිබ්බේ. ඒ වුණාට අපි දැක්කා මේ
සතියේ සඳුදා ඒ විදිහට ඕපන් කරද්දී ලොකු හික්මීමක් අපේ ජනතාව තුළ අපි ඒක දැක්කා. ඒගොල්ලන් කලබල වුණේ නැහැ. ඒගොල්ලන් මේකේ බරපතල බැරෑරුම්කම තීරුම් අරගෙන හිටියා. එතකොට කීල්ස් ආයතනයේ විදිහට අපි හිතුවේ දැන් අපි ආරම්භ කරද්දී සඳුදා අපි හිතුවා අපි කොහොමද මේ කියන අපේ අතින් කිසිම කෙනෙකුට මේ වෛරසය ව්‍යාප්ත නොවෙන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද ගන්න ඕනි කියලා. එතනදී අපි සාකච්ඡා කරා කාරණා දෙකක් ගැන. එකක් තමයි අපි එක විදියක් තියෙනවා අපේ keelsuper.com කියන ඔන්ලයින් සයිට් එක හරහා අපේ පාරිභෝගිකයන්ට තවදුරටත් ඒගොල්ලන්ගේ භාණ්ඩ ඇණවුම් කරන්න පුළුවන්. ඒ භාණ්ඩ අපි පාරිභෝගිකයන්ට ගෙදරටම සපයනවා. එතකොට ඒ සැපයීමේදී දායක වන සියලුම රියදුරු මහතුරුන් ඒ සහායකයන් මේ සියලු දෙනාම ඒගොල්ලන් ඒ විදිහටම ඒගොල්ලන්ගේ ආරක්ෂක ක්‍රියාවලිය අනුගමනය කරන බවට අපි අනිවාර්යයෙන්ම අපි අර ඔඩිට් කරලා ඒගොල්ලන්ට ඒ විදිහ උපදෙස් දීලා ඒක කරගෙන යනවා. එතකොට අපි පාරිභෝගිකයන් ඒගොල්ලන් අපේ අවුට්ලට් වලට එද්දී අපි සැලසුම් කරලා තියෙනවා. මම ඒ කරුණු කිහිපයක් කියන්නම්. එකක් තමයි අපි සීමා කරලා තියෙනවා උපරිම පාරිභෝගිකයන් සංඛ්‍යාව අවුට්ලට් එකක් ඇතුළත අපේ කුඩා අවුට්ලට් වල 15වත් විශාල අවුට්ලට් එකක 20ක් තමයි ඒ කියන්නේ එක වෙලාවක ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව අපි ඒක තීරණය කරලා තියෙනවා. ඒ අනුව මීටරයක් දුරින් පොලිමක ඇවිල්ලා ඒ විදිහට කටයුතු කරන්න. එතකොට ඒගොල්ලන් ඒ විදිහට මීටරයක් දුර පොලිමක එද්දී ඒ පොලිමනොත් අපි දෙකකට කඩලා තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ජනතාව, අනිත් එක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වෙනම පොලිමක්. ඊට පස්සේ ඒ විදිහට ඇවිල්ලා ඒ ළඟට දොර ගාවට ආවම ඒගොල්ලන්ට ඒ අත් දෙක හොදන්න ඒ අවශ්‍ය දේවල් ලැහැත්ති කරලා දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපේ ඇතුළට එද්දී අපි ඒ දොර පවා අරින්න අපි වෙනම එක්කෙනෙක්ව තියලා තියෙනවා. මොකද අපිට එතනදිත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ විදිහට එතන ඊට පස්සේ ඒගොල්ලන් ඇතුළට ගිය ගමන් hand sanitizers අපි දීලා තියෙනවා. එතකොට ඒකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදිහට අත් දෙක හොද ගන්න පුළුවන්. අත් දෙක sanitize කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන කට්ටිය පාවිච්චි කරපු ට්‍රොලියක් තියෙනවා නම් අපේ තව සේවක මහත්මයෙක් එතන ඉඳගෙන ඒ හැම තිස්සෙම ගෙනල්ලා තියෙන ට්‍රොලියේ අර අල්ලන තැන සුද්ධ කරන්න එතන සැනිටයිස් කරන්න ඒ විදිහ ක්‍රියාමාර්ගයක් තියෙනවා. අපි දැන් ඇත්තටම ගිහිලා බැලුවොත් කීල්ස් ආයතනයක එක ආයතනයක් ඇතුළත hand sanitizers පාවිච්චි කරන ස්ථාන 15ක් තියෙනවා. ඒ තැන් 15 මේ hand sanitizers අපි තියලා තියෙනවා. හැමතිස්සෙම ඒක මේ පාවිච්චි කරනවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ බර කිරණ තැන්වලදී ඔය එළවලු හරි ඒ වගේ කිරණ තැන්වලදී ඒ විදිහට ඒක හැමතිස්සෙම කොහොමද ඒක sanitize කරන විදිය ඒක අපි කියලා දීලා තියෙනවා. ඒ සේවක මහත්මුන් ඒක කරගෙන යනවා. ඒ වගේම අපි ගත්තොත් හාල් පරිප්පු ඒ වගේ දේවල් අපි කිරලා වේලාසන 500 කිලෝ එකේ වගේ පැකට් හදලා තියෙන. ඒතර කවුරුත් ඇවිල්ලා මේක කිරන්න ඕනේ නැහැ. ඒ වගේම අපේ තියෙන කීල්ස් ආයතනයේ තියෙන රේඩියෝ සිස්ටම් එකෙන් අපි හැමතිස්සෙම කියනවා තව කට්ටිය එළියේ ඉන්නවා කරුණාකරලා ඕගොල්ලන්ගේ බඩු අරගෙන ඉක්මනට යන්න. ඒතර ඒ වගේ හැමතිස්සෙම මතක් කිරීමක් කරනවා ඒ ඇතුලේ ඉන්න කට්ටිය. මොකද අපිට ඕනේ හැම කෙනාටම අවශ්‍ය දේවල් ඉක්මනට අරගෙන ගිහිලා තව කෙනෙක්ට අවස්ථාව. එතනදී අපි තව ක්‍රියාමාර්ගයක් ගත්තා. සාමාන්‍යයෙන් තියෙන මුදල් අය කැමීවරුන් ඒගොල්ලන් ඉන්නවා 4-5 දෙනෙක් සමහරවිට 6 දෙනෙක්. ඒකෙන් එක්කෙනෙක්ව අපි තිබ්බා භාණ්ඩ පහක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් අරගන්න කට්ටියට ඉක්මනට මෙතනින් යන්න. මෙතනදී අනිත් දේ මම කියන්න ඕනේ ඒ විදිය ආරක්ෂක ක්‍රියාමාර්ග ඔක්කොම ගනිද්දී අපි තව දෙයක් අපි දැක්ක අපේ සේවක මහතුරුන් කොහොමද ආරක්ෂා කරන්නේ. එතකොට අපි ඔක්කොටම ග්ලව්ස් ඒ වගේම ඒගොල්ලන්ට මාස්ක් මූණ ආවරණ ඒ වගේම අපි අර ෆේස් ෂීල්ඩ් එකක් කියලා මූණ තවදුරටත් ප්ලාස්ටික් වගේ එකකින් ආවරණය කරන විදියට අපි ලබලා දීලා තියෙනවා. එතකොට ඔය ඔක්කොමත් එක්කම තව දෙයක් අපි හිතුවා ඒ තමයි දැන් කවුරුහරි කෙනෙක් සුපර් මාකට් එකට ඇවිල්ලා හදිස්සියේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන බඩු නැති වුණොත් ඔතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ඒගොල්ලන් බය වෙනවා මට මේවා නැති වෙයිද. එතකොට අන්නේ ඒ තැනදී තමයි මේ අපේ සම්පූර්ණ සප්ලයි චේන් එකම ඒක තව විධිමත් කරලා අපේ ඔක්කොම නිෂ්පාදකවරුන්ට ලංකාවේ ඉන්න ඔක්කොම නිෂ්පාදකවරුන්ට කතා කරලා කොහොම හරි මේ ටික අරගෙන අපි සේවක පිරිස තවත් ඒ තැන්වල වැඩි කරලා ඒ විදිහ සමහර තැන්වල අපි
අපි දවස් දෙකකට සැරයක් ඩිලිවර් කරන සංවල සමහර තැනකට දිනපතා ඩිලිවර් කරලා මේ බාණ්ඩ කොහොම හරි එතනට තියෙන විදිහට. දැන් ඉන්දිකපුර මහත්මයා විශේෂයි එළිය අපි දකිනවා විශාල පොලිමක් තියෙන වුන් මීටර එක පරතරය තියාගෙන සෞඛ්‍ය ආරක්ෂණය සඳහා ලබා දුන උපදෙස් පිළිපදමින් ඉන්නවා. දැන් සීමිත ප්‍රමාණයක් තමයි එකවර අපිට ඇතුළකට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ ආයතනයේ කිසියම් ආකාරයක පියවරක් අරන් තියනවාද ඒ අයව ඇතුළේ රැඳෙන කාලය සීමා කරන්න? ඔව් එකක් තමයි අපි ප්‍රථමයෙන් මේ 11 වෙනිදාට පෙරත් හැමදාමත් අපි මාධ්‍ය වලින් දැනුවත් කිරීම කරා ගත කරන්න ඕන කාලය විනාඩි 20කට සීමා කරන්න කියලා අපි ආයෝජනා කරා අපේ පාරිභෝගිකයන්ට. ඒ වගේම ඇතුළතෙත් අපි අර ඉන්ටර්නල් රේඩියෝ එකෙන් ඔය මැසේජ් එක යනවා හැම වෙලාවෙම විනාඩි කිහිපයකට සැරයක්. ඊට අමතරව අතින් අපේ මැනේජර් හෝ ඒ අවස්ථාවේ ඉන්න ශාඛාව බාර එක්සිකියුටිව් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හැම වෙලාවෙම අපේ කස්ටමර්ස්ලාගෙන් බොහොම ගෞරවයෙන් රික්වෙස්ට් කරා ඉක්මනට යන්න අනිත් කට්ටිය එළි ඉන්නවා කියලා. ඒ වගේ පොඩි දැනුවත් කිරීම කරා. ඉතින් ඒ වගේ එහෙම ලොකු ප්‍රශ්නයක් මේ 11 වෙනිදා අපි මේ අප්‍රේල් මේ මැයි වලින් පස්සේ උන්නේ නැහැ. මොකද මම හිතන්නේ ගොඩක් ජනතාව පාරිභෝගිකයෝ දැනුවත් වෙලා තමයි ආවේ. ඉතින් පොඩි මතක් කිරීමක් කරන්න ඒ වගේ පොඩි දේවල් තිබුණාට සාමාන්‍යයෙන් ගත්තම ඉතා ප්‍රතිචාර ඇත්තට කිව්වොත් ඉතා හොඳයි. ඉතින් අපි ස්තුතිවන්ත වෙන්න බලාපොරොත්තු වෙනවා සියලුම දෙනාට පාරිභෝගිකයන්ට ඔවුනුත් අපිට දීපු සහයෝගය ගැන. ඉතින් මේ සහයෝගය නිසා තමයි මම හිතන්නේ රජයටත් සහතිකයක් හම්බුනේ සුපර් මාකට් දිගට විවෘත කරන්න පුළුවන්. ඒ සහතිකයේ මත තමයි අනෙකුත් ව්‍යාපාර වලටත් විවෘත කරන්න පුළුවන් තත්ත්වයටපත් වුනේ. ඉතින් මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන වැඩක්. ඒක මේ සුපර් මාකට් එකට සීමා වෙච්ච හෝ කඩේකට සීමා වෙන්න බෑ. හැමදේම ඒක හෝටලයක් වෙන්න පුළුවන්, සංචාරක කර්මාන්ත වෙන්න පුළුවන්. ඉතින් මෙතනට යන්න නම් අපි හැමදේනම එකතු වෙලා මමට හිතෙන්නේ පෙන්වන්න ඕනේ රජයට අපි සූදානම් තව මාස කීපයක් බොහොම පරිස්සමෙන් වැඩ කරන්න පුළුවන්. ඒ ගැන අපිට අවධානය, බුද්ධිය, මානසිකත්වයේ තියෙනවා. ඒක නිසා ඒ දේ පෙන්වුවොත් මං හිතන්නේ මීට වඩා මේ රට විවෘත කරයි. පැහැදිලිද? දැන් අර තිබ්බට වඩා අනිත් අය පිළිබඳ හිතන්නට අපේ අය පටන් ගෙන තියෙනවා. ඉතාමත් සාධනීය කාරණයක්. දැන් විශේෂයෙන්ම ශරණවරත්න මහත්මිය පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් එහෙම වුන් හැකි ඉක්මනින් තමන්ගේ කටයුතු ඉවර කරලා දීලා තියෙන සීමිත කාලය තුළ තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් නැගෙන මැසවිල්ලක් බවට පත් වෙනවා. එතනින් ඇවිල්ලා බිල් කරගන්න ගියාම නැත්නම් අය කැමි ළඟට ගියාම එතන ටිකක් වෙලා වැඩිපුර රැඳෙන්න වෙනවා කියලා. අන්න ඒ ට්‍රැෆික් එක අඩු කරගන්න, ඒ තියෙන කාල සීමාව අඩු කරගන්නත් මොන හරි ක්‍රමවේදයක් තියෙනවා. ඔව් අපි විශේෂ වැඩපිළිවෙළ වල කීපයක්ම මම කරලා තියෙනවා. මොකද දැන් අපේ ආයතනය බැලුවහම අපේ සුපර් සෙන්ටර් ජාලය බැලුවහම ඇත්තටම අපේ මොඩල් එක වෙනස්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ 45000 අයිටම්ස් 45000ක් විතර තියෙනවා. ඉතින් අපි වෙලාව සීමාවක් කරලා නැහැ. නමුත් අපි දැනුම් දීලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ භාණ්ඩ අරගෙන ඉවරලා අනිත් පාරිභෝගිකයාට අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉවරලා. මේක අපි සෝෂල් මීඩියා වලින් දැනුවත් කරා. ඒ වගේම අපේ ඉන්ටර්නල් PS සිස්ටම් එක මගින් දැනුවත් කිරීමක් කරලා තියෙනවා පාරිභෝගිකයන්ට. මේක ඊට අමතරව අපි අයිටම්ස් 10කට වැඩි අඩු ප්‍රමාණයක් ගන්න කස්ටමර්ස්ලාට ෆාස්ට් චෙක්අවුට් කවුන්ටර් එකක් ලෑස්ති කරලා දීලා තියෙනවා. ඒ මගින් අයිටම්ස් දෙක තුනක් ගන්න පාරිභෝගිකයාට ඉක්මනටම තමන්ගේ බඩු ටික මිලදී ගැනීමේ අවකාශයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ චෙක්අවුට් කවුන්ටර්ස් වල හැම චෙක්අවුට් කවුන්ටර් එකම දෙන්නෙකුට තුන් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් දාලා තියෙනවා. බැගින් වලට වෙනම සේවක සංඛ්‍යාවක් දාලා තියෙනවා. බිල් කරන්න වෙනම සේවක සංඛ්‍යාවක් ඉන්නවා. අනිත් එක මේක පළපුරුදු සේවක මණ්ඩලයක් අපි පත් කරලා තියෙනවා. ඒ මගින් කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඒ මගින් මම හිතන්නේ සෑහෙන දුරට අපේ queue වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා tap and go ක්‍රමය ක්‍රියාත්මක කරන්න. ළඟදි මේක අපි අපේ සුපර් සෙන්ටර් ජාලයට හඳුන්වා දීමක් කරලා තියෙනවා. දැනටමත් අපි ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. ඒ මගින් පාරිභෝගිකයාට අවම වේලාවකින් තමන්ගේ
ක්‍රෙඩිට් කාඩ් පත් මාර්ගෙන් තම බිල්පත් ගෙවීමේ හැකියාව ලබා දීලා තියෙනවා. දැන් සුපිරිවෙන්සල් වලට එකවර බොහෝ පිරිසක් ඒක රාශි වෙන්න ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙනවා. දැන් ඇඳිරි නීතිය ලිහිල් කරාට පස්සේ සීමාවන් ලිහිල් කරාට පස්සේ අර සුපර් මාකට් එක ඇතුලේ තියෙන බඩු ඉක්මනින් ඉවර වෙයි. ඊට පස්සේ දැන් බඩු නැති වෙයි කියන ගැටලුවත් එක්ක තමයි බොහෝ දෙනෙකුට මේ ඉක්මන හැදිලා තියෙන්නේ. ඇත්තට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද? මුලදී දැන් ඔය සිංහල අවුරුදු පහුවෙච්ච ගමන්ම වගේ සැපයුම් වල මේ ප්‍රශ්න තිබුණා. මම හිතන්නේ ඒක මුළු හැමෝන්ට මේ ප්‍රශ්න තිබුණා. මොකද හුඟක් ෆැක්ටරිස් එහෙම ඒ දවස්වල මේ සප්ලයර්ස් ලගේ ෆැක්ටරිස් වහලා තිබ්බ කාලේ අරුණාම මේ වෙලාව වෙනකොට සැපයුම බොහොම කඩිනම් විදියට සාමාන්‍ය විදියට වෙනවා. කිසිම කෙනෙක්ට දවසකට මානයකට 10ක් ගන්න කෙනා 100ක් අරගෙන යන්න ඕනේ නැහැ. ඒ විදිහට බය වෙන්න කොහෙත්ම අවශ්‍යතාවයක් නැහැ. හැම සැපයුමක්ම ඒ විදිහට නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. බයක් වෙන්න දෙයක් නැහැ. එහෙම වුණත් එහෙම දැන් ආපහු ඇඳිරි නීතිය වැටුණත් අපේ තියෙන අන්තර්ජාල ඇනුම් පහසුකම් අපි ගෙවල් වලට දැන් හෝම් ඩිලිවරිස් කරනවා. ඉතින් එතකොට ඔය විදිහේ මේ බය වෙලා පැනික් බයින් කියන එක කරන්න අවශ්‍යතාවයක් නැහැ කොහෙත්ම. ඒක පාරිභෝගිකයා දැනුවත් වෙන්න ඕනේ. මොකද හැම තැනින්ම අවශ්‍ය බඩු අත්‍යවශ්‍ය බඩු මං හිතන්නේ හැම සුපිරි වෙළඳසල් ජාලයකම අත්‍යවශ්‍ය බඩු වල අඩුපාඩුවක් වෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න තිබ්බ අර මේ පාලන මේ මිලවල් ආපු නිසා අපිට සමහර දේවල් වලින් අපිට සැපයුම අඩු වෙච්ච ඒවා උනත් අපේ තියෙන ස්ටොක් එකක් එක්ක මේ බිස්නස් එක කරගෙන යනකොට එහෙම පාරිභෝගිකයට බය වෙන්න දෙයක් නෑ. ඒ ඇෂුරන්ස් එක මම හිතන්නේ අපේ මේ සියලුම මේ සුපිරි වෙළඳසල් වලින් දෙන්න පුළුවන් ඒ ඔබ බය වෙන්න එපා. ඔබට අවශ්‍ය කරන සියලුම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු සියල්ල සැපයීම සඳහා අවශ්‍ය කරන කටයුතු සියල්ල සුපිරි වෙළඳසැල් සියල්ලම ලෑස්ති කරලා තියෙනවා. දැන් ඒ වගේම ජනිත ගුණසිරි මහත්මයා ඇතිවෙච්ච ගැටලුවක් තමයි බොහෝ දෙනෙක්ගේ හිතට ආපු ගැටලුවක් තමයි දැන් ආනයනයන් සීමා වෙලා තියෙනවා. පිටරටින් අපිට එන බඩු මේ තියෙන ස්ටොක් වලින් එහාට නැති වෙයි. ඒ නිසා ඉක්මනට ඒ දේවල් ගන්න ඕනේ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඇත්තටම ආනයන සීමා වෙලා තියෙන ඒවල කිසිම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක්වත් අත්‍යවශ්‍ය දෙයක්වත් එතන නෑ. මොකද ඒක මම හිතන්නේ අපි කරලා තියෙන්නේ අපේ ලංකාවේ දැනට පවතින ආර්ථික තත්ත්වය ඒ විදිහටම පවත්වාගෙන යන්න තවදුරටත් මොකද ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න අපේ රුපියල අප්‍රමාණය වෙන්නේ නැති වෙන්නේ ඒ විදිහට. ඉතින් අපි ඒ විදිහට ගිහිලා බැලුවොත් ඇත්තටම එතන තවදුරටත් ගිහිලා බැලුවොත් එතන තියෙනවා schedule 1 and schedule 2 කියලා schedule දෙකක්. ওই schedule 1 එකේ තියෙන එක item එකක්වත් ඒ කියන්නේ අපිට ඉතාමත්ම අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. එහෙම කිසිම දෙයක් නැහැ. එතකොට schedule 2 එක ගත්තත් එහෙම දේවල් නැහැ. මෙතන තියෙන්නේ ඒ කියන්නේ මේ අත්‍යවශ්‍යම නොවන ඒත් අපිට මාස 3කට අධික කාලයක් ඒක නැතුව ඉන්න අනිවාර්යම පුළුවන් දේවල් තමයි එතන ඒ විදියට ගොනු කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකින්ද කිසිම ප්‍රශ්නයක් වෙයි කියලා පාරිභෝගිකයන්ට ඒගොල්ලන්ගේ අත්‍යවශ්‍යතා සපුරා ගන්න. අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. දැන් ඉන්දිකපර මහත්මයා දැන් පසුගිය කාලවකවානුව තුළ රට තුලත් ගොඩනැගිච්ච විශේෂිතම කතා බහක් බවට පත් වුණා, සංවාදයක් බවට පත් වුණා. මේ අපි මුහුණ දුන්නු අනතුරත් එක්ක අපේ දේශීය නිෂ්පාදන කරේ අපි හැමෝම වැඩි නැඹුරුවක් දක්වන්න ඕනේ කියලා. ඇත්තටම මීට පෙර ක්‍රියාත්මක වුණු භාණ්ඩ එකතුවත් එක්ක සලකා බලද්දී දේශීය නිෂ්පාදන වලට වැඩි ඉඩක් දැන් ඔබේ ආයතනයේ දීලා තියෙනවා. ඇත්තටම ගත්තොත් කාගිල්සේ කියන්නේ සම්පූර්ණ දේශීය ආයතනයක්. කාගිල්ස් එක කියන්නේ සුපර් මාකට් විතරක් නෙමෙයි. කාගිල්ස් සුපර් මාකට් කියලා කියන්නේ කාංශයක් විතරයි. ඉතින් අපේ තියෙනවා ගොඩක් නිෂ්පාදන කරන කර්මාන්තශාලා. කියන්නේ අපේ කිරි, යෝගට්, චීස් ඒ වගේ දේවල් දේශීය අමුද්‍රව්‍ය යොදලා අපි දේශීය කිරි යොදලා අපි හදන අයිස්ක්‍රීම් තියෙනවා, බිස්කට් කර්මාන්තශාලා තියෙනවා. ඒ වගේම මීට් ෆැක්ටරිස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දේශීය දේවල්. ඉතින් අපි ඒ කාලේ ඉඳන්ම අවුරුදු වසර ගණනාවක සිට දේශීයත්වයට මුල් තැන දෙමින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියේ. ඉතින් අපි දැනටත් අපිට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද මොන සීමා ආවත් අපි තාමත් කිරි ගොවියාගෙන් කිරි ගන්න ප්‍රමාණය දිගටම ගන්නවා. එකම වෙනස වුණේ
ඒ වලට තියෙන ඉල්ලුම සහ සැපයුම අනුව අපි මොන භාණ්ඩද කිරි යොදලා හදන්නේ, අයිස්ක්‍රීම් හදනවද, යෝගට් හදනවද, දියර කිරි හදනවද කියන එක තමයි තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි හැම වෙලාවෙම බලාගත්ත අපේ කිරි ගොවිය අපිට එළවලු සැපයපු අපේ මේ 10000කට අධික ගොවි මහතුන් මේ සියලු දෙනාම 18000ක් වගේ අපේ ඉන්නවා කිරි ගොවියන්. මේ සියලු දෙනාගෙන්ම භාණ්ඩ අපි මිලදී ගන්න එක, උන්ගේ නිෂ්පාදන මිලදී ගන්න එක නැවැත්තුවේ නැහැ. සහ වෙළඳ පොළ වැටෙන්න දුන්නෙත් නැහැ. අපේ ෆුඩ් සිටි ජාලය හරහා භාණ්ඩ බෙදා හැරීම සහ ඔන්ලයින් ක්‍රමය අනුව ගෙවල් වලට ගිහිල්ලා දීම තුලින් ඒ සැපයුම් මාර්ගය එහෙම නැත්නම් සප්ලයි චේන් එක කැඩෙන්න දුන්නේ අපි කොහොමරි කරා. ඊට අමතරව අපේ මැනුෆැක්චරින් කම්පැනිස් ෆැක්ටරිස් කරේ ඒගොල්ලොත් ඒගොල්ලෝගේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් වෙහිකල්ස් අරගෙන ලොරි අරන් ගිහලා ඒගොල්ලොත් පටන් ගත්තා තැන් වලට ගිහිල්ලා තමන්ගේ අවශ්‍ය දේවල් කිරිද යෝගට්ද මස් මාළු වෙද්ද හැම නිෂ්පාදනයක්ම ගිහිල්ලා ඔවුන් අලෙවි කරා. ඉතින් එතකොට මේ චේන් එක ශක්තිමත්ව තියාගන්න අපිට හැකියාවක් හම්බුණා. ඉතින් ඒක නිසා අපි සෑමදාම හිටියා ජාතික දේවල්, දේශීය දේවල් වෙනුවෙන් පෙනී හිටියේ. හැබැයි ඒ වගේම මෙහිදී මතුණු දෙයක් තමයි සාමාන්‍යයෙන් ගත්තම ගොඩක් අපිට ඇස්සරුණා අපිට තව දේවල් තියෙනව නේද හදන්න, නිෂ්පාදනය කරන්න. අපිට ඕක රටින් ගේන්න ඕනේ නැහැ නේද? ඉතින් මං හිතන්නේ ඒ වගේ දේවල් ගොඩක් දේවල් හැම එක්කිනාගේම හිතවල තියෙනවා. මම හිතන රජයේත් ඇති. ඉතින් මේකෙදි කරන්න ඕනේ ඒ සඳහා ප්ලෑන් එකක් ඇතුව වැඩ කිරීම. කියන්නේ අපිට බෑ හෙට එකපාර දැන් තියෙන භාණ්ඩය ආනයනය කරන එක නවත්තලා හෙට එතනට එන්න. මොකද ඒ තියෙන වොලියුම් එක අපිට දෙන්න බෑ ඒ තියෙන ප්‍රමාණය. ඉතින් අපි ජාතියක් විදියට ප්ලෑන් එකක් ඇතුව එතනට ගියොත් මම හිතන්නේ අපේ ආයතන සහ අනිකුත් ආයතන වලට අපේ තියෙන ශක්තියින් ගත්තම අපිට සපෝට් එකක් දීලා ඒ කර්මාන්ත ශාලා ආරම්භ කරලා ඒ වගේම සුළු මධ්‍යම පරිමාණත කර්මාන්තකරුවන්ටත් අවස්ථාවක් ලබා දීලා ඒ දේවල් නිෂ්පාදනය කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේ නිෂ්පාදනය පටන් ගත්තොත් අපිට සහතිකයක් දෙන්න පුළුවන් උන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න අපේ ජාලවල් භාවිතා කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ හොඳ අයි ඕපන් එකක් ඇස්සරීමක් වුණා කියලා මේ ප්‍රශ්නය ඇතුළත. පැහැදිලි ලෙසම අපිට තවදුරටත් කතා බහ කරන්නට අවස්ථාව තිබුණා, විශේෂයෙන්ම දේශීය නිෂ්පාදන සහ මේ සුපිරි වෙළඳසල් ජාලාවන් එක්ක අපේ ජාතික වගකීම කොහොමද ඉස්ස වෙන්නේ කියන කාරණාව අපි කෙටි විරාමයක් ලබා ගමු. ඉන් අනතුරු තවදුරටත් කතා බහ කරමු. අපි රාමයට අධ්‍යය කතා බහ කරමින් සිටියේ විශේෂයෙන්ම දේශීය නිෂ්පාදනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මේ විට ඒ සමග ඉදිරියට යන්නට මොන වගේද අපේ සුපිරි වෙළඳසල් ජාලය ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ, සූදානමින් සිටින්නේ කියන කාරණාව පිළිබඳව දැන් විශේෂයෙන්ම ශාලිනී නවරත්න මහත්මයා ඔබේ ආයතනය දිහා බැලුවට පස්සේ බොහෝ ඔබේම නිෂ්පාදන තිබෙන සුපිරි වෙළඳසල් සංකීර්ණයක්. ඒ නිෂ්පාදනයන් තවදුරටත් වැඩි කරන්න දේශීය නිෂ්පාදන ඔබේ සුපිරි වෙළඳසල් හරහා තවදුරටත් ජනතාවට ගෙන යන්න මොන හරි වැඩ පිළිවෙලක් තියෙනවා. බ්‍රිජට් පිරිස ආයතනයේ 100%ක්ම දේශීය ආයතනයක්. අපි හැම වෙලටම මුල් තැන දෙන්නේ අපේ දේශීය සප්ලයර්ස්ලාට නගා හිටවෙන්න. අපි ලොකු වැඩපිළිවෙළවල් කීපයක්ම දැනටමත් දියත් කරලා තියෙන, ඉස්සර ඉඳන්මත් තිබිච්ච ඒවා තියෙනවා ඇත්තටම. මොකද අපි අපේ දේශීය කර්මාන්ත දිරිගැන්වීමට ප්‍රාග්ධනය මෙන්න ඒගොල්ලන්ට අවශ්‍ය නොලෙජ් එක අපි ඒගොල්ලන් එක්ක බෙදාගෙන අපි අපේ සප්ලයි චේන් එක නිර්මාත් කරලා තියෙනවා. අපි ඒ වගේම සප්ලයර්ස්ලා කීප දෙනෙක්ම ඉතාමත් පොඩි තැනක ඉඳන් අද අපිට කතා කරන්න පුළුවන්, අපිට සන්තෝෂ වෙන්න පුළුවන් මට්ටමකට අපි ඒගොල්ලන්ව ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අපි බැලුවොත් එහෙම දැන් අපි ඕගොල්ලන්ගේ ඔබතුමාලගේ channel එකනොත් දැක්ක හුඟක් තැන්වල එළවලු වගාව, පළතුරු වගාවට හරි මිලක් නොලැබී නිෂ්පාදකයෝ බොහොම අසරණ තත්වයකට පත් වෙලා තියෙනවා. අපි මේ අවස්ථාවේදී අපි ඒගොල්ලන්ව සොයාගෙන ගිහිල්ලා අපි ඒගොල්ලන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට අපි වැඩපිළිවෙලක් දැන්ටම සැකසුම් කරලා තියෙන්නේ. එමගින් අපි අපේ දේශීය නිෂ්පාදකයන්ට අතදීමක් කරන අතර අපේම භාණ්ඩ අපේ පාරිභෝගිකයන් වෙතට අලුත් භාණ්ඩ ලබා දීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපේ GM කියන අපේ ජෙනරල් මර්චන්ඩයිසිං කියලා අපේ සෙක්ෂන් එකක් තියෙනවා. අපි ඒ පැත්තෙත් හැම විටම මූලිකත්වය දෙන්නේ දේශීය කර්මාන්ත ගොඩනැගීමට. අපි දන්නවා පොල් කටු හැන්දේ සිට
සියලුම දේවල් අපි දේශීය කර්මාන්ත කරුවන්ට අත දීලා ඒගොල්ලෝගේ යම්කිසි තත්ත්වයකට ගෙනල්ලා ඉවරලා අපි දේශීය කර්මාන්තය නගා සිටවීමට හැම වෙලේම උපකාර දෙනවා. පැහැදිලි ලෙසම ලාභ්ස් ආයතනයත් දේශීය නිෂ්පාදකයන් සමග නිරන්තරයෙන් රැඳෙන ආයතනයක් බව අප දන්නවා. දැන් අපි ටිකක් එතනින් එහාට ගියාට පස්සේ විශේෂයෙන් ඉන්දික පෙරේරා මහත්මයා මතු කරපු කාරණාවක් තමයි මේ වෙනකොට ජනතාව ඔවුන්ට දීලා තියෙන උපදේශ නිවැරදි ආකාරයට පිළිපදිමින් ඒ අනුව ක්‍රියා කරනවා කියන කාරණාව. දැන් ඊට පස්සේ අපි ඔවුන්ගේ පැත්තෙන් තියෙන හොඳ මැදිහත් වීම පිළිබඳ කතා බහ කළා. මේ ගෙවි ගිය දවස් කීපය තුළ ඒ වගේම තවදුරටත් අපි වර්ධනය කරගත යුතුයි කියලා ජනතාවගේ පාර්ශවයෙන් නැත්නම් පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් කිසියම් ආකාරයක දැකපු තැනක් තියෙනවද? ඔව් මං හිතනවා පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් තව ටිකක් මානුෂික අන්දමින් අනිත් කෙනා ගැන හිතලා මේ සෝෂල් ඩිස්ටන්සින් ඔය දුරස්ථභාවය රඳවා ගැනීම ඒගොල්ලන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම මම හිතනවා ඊට වඩා තව ටිකක් දුරට යන්න ඕනේ කියලා මේ වෙලාවේ විශේෂයෙන්ම අපි දැක්කා ඊයේ කොහොමද මේ මත්පැන් වෙළඳසල් වල පාරිභෝගිකයන්ගේ හැසිරීම ඒ වගේ දේවල් වලින් අපි තවත් මේ ප්‍රශ්නයකට මැදි වෙනවා මිසක් අපේ තවත් රිස්ක් එක වැඩි කරගන්නවා මිසක් එතනින් වෙන විශාල බඩු ගෙදර ගෙනියන එකට වඩා දෙයක් අපිට පේනවා එතන. ඒකම මම හිතනවා පාරිභෝගිකයන්ගේ පැත්තෙන් අපේ පැත්තෙන් කරගන්න දේවල් වගේම පාරිභෝගිකයාගේ පැත්තෙන් මම හිතනවා ඒගොල්ලන්ට පුළුවන් නම් ඔය බිල් ගෙවන ඒවා, ඔය බැංකු කටයුතු සියල්ල අන්තර්ජාලය මාර්ගයෙන් හරි ඔය ඇප්ස් තියෙනවා හැමෝටම මොබයිල් ෆෝන්ස් තියෙනවා. මම හිතන්නේ අපේ ලංකාවේ හැමෝටම මොබයිල් ෆෝන්ස් පාවිච්චිය මම හිතන්නේ හුඟක් ඉහළ තත්වයක තියෙන්නේ. මොබයිල් ෆෝන් එකට ඇප් එකක් දාගන්න. එතකොට ඒගොල්ලන්ට ඔය ගෙවන බිල් ගෙවා ගන්න ඒ පහසුකම් අපේ ලංකාවේ තියෙනවා. ඉතින් අපි ඒවා අපි කරගන්න වණන් ඔය පෝලිං ගහිලා හැම තැනටම ගිහිල්ලා බිල් ගෙවන්න සුපිරි වෙළඳසැලකට එන්න ඕනේ නැහැ බිල් ගෙවන්න. ඔය බිල් ගෙවන ඒවා කරන්න පුළුවන් අන්තර්ජාලය මගින්. එතකොට ඔය සුපිරි වෙළඳසැල් වලට එන කට්ටියට ඉක්මනට එළියට යන්නත් පුළුවන්. දැන් සමහරු බඩු අරගෙන ලයිට් බිලයි, වතුර බිලයි, ටෙලිෆෝන් බිලයි, ටීවී බිලයි ඔක්කොම ගෙවන්න කිය එනකොට ඔය පොලිමත් දිග්ගහනවා ඒගොල්ලන් ඇතුලේ ඉන්න කාලයත් වැඩි. ඉතින් මම හිතනවා ඒ ඇතුලින් දැනුවත් වෙන්න ඕනේ. දැන් අපේ ඒක ජාතික මට්ටමින් හැමෝම දැනගන්න ඕන දෙයක්. අන්තර්ජාලයේ මාර්ගයෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා. ඒවා දැනගත්තාම මම හිතනවා අපිට ඔය පාරට එන කට්ටියගෙනුත් සෙනගක් සෑහෙන්න අඩුවේ. අපේ සුපිරි වෙළඳසැල් ජාලවල තියෙනවා මේ බිල් ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මැෂින් එකක් තියෙනවා. ඒකේ ඔය ඔක්කොම බිල් ගෙවන්න පුළුවන් මැෂින් එක. මැෂින් එකෙන් ඒ වුණාට මේ මැෂින් එකේ වුණත් පොලිමක් ඉන්නවා නම් එතනත් අපි ආපහු රිස්ක් එකක් ගන්න. එක පොලිමක් සුපර් මාකට් එකට එන්නයි අනිත් පොලිම බිල් ගෙවන්න ඉන්නවා වගේ නෙමෙයි. අපි දැනුවත් වෙලා අපිට දැනුවත් කරන්න පුළුවන් ක්‍රමක් තියෙනවා නම් මම හිතනවා අපිට ඒක පාරිභෝගිකයාගේ පැත්තෙන් මම හිතනවා ඒකෙන් අපිට මේ හොඳ මේ ධනාත්මක විදිහේ දෙයක් සිද්ධ වෙයි කියලා. දැන් රිලාන්ති රත්න මහත්මිය මත කරපු අර මුල් කාරණාවෙම තව ටිකක් ඉදිරියට යමු අපේ ජනිත් ගුණසිරි මහත්මිය. දැන් විශේෂයෙන් සුපිරි වෙළඳසැල් වලත් මත්පැන්හල් විවෘත වීමත් එක්ක අපි දැක්කා ඊටමත් දිගු පොලිමක් සහ ඒක අර සාමාන්‍ය අනිත් තැන්වල තිබුණු නීති රීති කඩාගෙන ඉස්සරහට ගිය බවක්. එහෙම හඳුනාගත්තද ඔබේ ආයතන? ඊට පස්සේ හඳුනාගත්තා නම් ඊළඟට ඒකට මොන වගේ පියවරක්ද ගත යුතුයි කියලා ඔබ යෝජනා කරන්නේ? ඔව් ඊයේ මේක දැන් හවස මං හිතන්නේ 12ත් එකත් අතර විතර වෙදි තමයි මේක පටන් ගත්තේ. එතකොට ඒ අරපු ගමම්ම අනිත් මධ්‍යස්ථාන වහලා සුපිරි වෙළඳසැල් වල ගොඩක් කට්ටිය එන්න පටන් ගත්තා. ඉතින් එතනදී අපිට අපිට ප්‍රශ්නයක් තිබ්බා. මොකද දැන් සාමාන්‍ය මිනිස්සු එන්නේ සමහර අත්‍යවශ්‍ය බඩු ගන්න වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ඒ පොලිමේම තව කෙනෙක් ලොකු පොලිමක් හැදෙනවා මෙතන මේ මත්පැන් ගන්න. එතකොට
ඒ වෙලාවේදී අපි දැක්කා මුලින්ම මේක කරපු ගමන් විශාල විදිහට එතන රැස් වුණා. මෙතනදී අපේ සුපර් කීල්ස් ඇතුලේ අපිටම මේ අපිට ලයිසන්ස් 14ක් විතර තියෙන්නේ මේ කොළඹ මේ ප්‍රදේශයේ මේ හරිය ඔක්කොගෙම. ඒකින්ද එතනදී ඒ තැන් කිහිපයක මේ වගේ ප්‍රශ්න ඇති වෙලා එතනදී අපේ මැනේජර් මහතුරු ඒගොල්ලෝ එතනට ගිහිල්ලා ඒගොල්ලන්ට මේක කියලා දීලා ඒගොල්ලන් මේ මොකද එතන අනිත් කට්ටිය මීටරයක් දුරින් තියාගෙන ඉඳලා වැඩක් නැහැ මේගොල්ලන් මීටරයක් දුරින් තියාගෙන හිටියේ නැත්තම් ඉතින් ඒ විදිහට කටයුතු කරලා ඒවට ගොඩක් ක්‍රියාමාර්ග අරගෙන ඒක එතනින් නැවතුණා. හැබැයි ඊට පස්සේ හවස් වෙද්දී අපි දැක්කා ඒක ඒගොල්ලන්ම තේරුම් අරගෙන යම් තාක් දුරකට මේ ප්‍රශ්නය මගහැරෙච්ච ගතිය. ඉදිරිපර මහත්මයා දැන් මේ පොදුවේ මතුවෙන තවත් ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට කාර්යාලවල වැඩ කටයුතු ආරම්භ කරලා බොහෝ පිරිසක් කාර්යාලවල සේවයට යන්නට පටන්ගෙන තියෙනවා. ඔවුන්ට බොහෝ විට අවස්ථාවක් තිබෙන්නේ කාර්යාලයේ කටයුතු අවසන් කරලා හවසට එනකොට තමයි සුප්‍රීවලන්ස් සැලකට ගිහිලා Tamanගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා බඩු බාහිර ආදී මිලදී ගන්න. ඒ වෙලාව තුල ඇතිවෙන දැඩි තදබදය වළක්වන්න මොන හරි පියවරක් ගන්න පුළුවන්ද? මෙහෙම එකක් තමයි අපි අද දවස වෙද්දී රාත්‍රී 8 දක්වා විවෘත කරලා තියෙනවා. ඉතින් එතනදී යම්කිසි ඉඩක් තියෙනවා සේවය ඉවර වුණාට පස්සේ Tamanට අවශ්‍ය කරන භාණ්ඩ ටික ලබා ගන්න. ඉතින් අර අපි කලින් කිව්වා වගේ මං හිතන්නේ හැම එක්කෙනාටම පුළුවන් ඔන්ලයින් ඕඩර් කරන්න. ඉතින් ඒ පහසුකම ගොඩක් යොදාගත්තොත් ඒ පහසුකම යොදා ගන්න බැරි හැකියාවක් නැති කට්ටියට පුළුවන් එන්න සුපර් මාකට්. අපි දන්නවා කවුරුත් කැමති ඇවිල්ලා තෝරලා බොහොම මේ සැහැල්ලුවෙන් Tamanට අවශ්‍ය කරන භාණ්ඩ ලබා ගැනීම මන්ට ඕන එළවලු ඒවා මෝරලාද නැද්ද හොඳද නැද්ද කියලා බලලා ගන්න ඒක තියෙනවා. ඒක හැටි සාමාන්‍ය ගෘහණියන්ටත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ දින කීපය අපි පොඩ්ඩක් ඉතින් බෙදාගෙන හැකි අය අත්‍යවශ්‍ය නැති කට්ටියට ඔන්ලයින් ඕඩර් කරලා අනිත් කට්ටිය ගිහිල්ලා ඒ වගේ එකමුතු වෙලා අපි දෙයක් කරොත් මං හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් අපි මාස දෙකක් රට වහලා තියලා දැන් අපි හොඳ ජයග්‍රහීව ඉතා ඉක්මනට රට විවෘත කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් අපි මෙතනින් තව දවස් 5ක් වෙන්නුවොත් අපිට පුළුවන් මේක කරන්න කියලා අපිට හික්මීම තියෙනවා අපිට ඩිසිප්ලින් තියෙනවා කියලා මම හිතන්නේ බොහොම ඉක්මනට රජය අපිට රෑ 11 වෙනකන් සුපර් මාකට් විවෘත කරන්න අවස්ථාව ලබා දෙයි. සුපර් මාකට් විතරක් නෙවෙයි අනිත් හැමදේම. ඉතින් එතකොට ඔබට වෙළඳ පොළ විවෘත වෙනවා. ඔබට අවශ්‍ය හැමදේම ගන්න හැකියාව ලැබෙනවා. මම හිතන්නේ ජනතාව විදිහට හැම එක්කෙනාටම වගකීමක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඒ කියන උපදෙස් පිළිපැදලා හරියට කරොත් සහ මේ වගේ සුපර් මාකට් ජාලා වලින් සහ අනිකුත් බැංකු ඒ වගේ දේවල් වලින් ලබා දීලා තියෙන අනිකුත් පහසුකම් යොදාගත්තොත් මම හිතනවා මේක ලොකු තදබදයක් ඇති වෙන එකක් නෑ. ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේ අපි එකමුතු වෙලා Tamanට පුළුවන් දේ කරොත් අනුන් ගැන හිතලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ලිනන්දි හේරත් මහත්මයා දැන් ඒක එතන මතුවෙච්ච කාරණාවක් නිසා මම කෙටි විරුතුරක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. දැන් ඔබේ ආයතනයේ ලාභ්ස් ආයතනයේ රාත්‍රී 12 දක්වා විවෘත වෙ තිබුණා. බොහෝ තැන්වල මුළු පැය 24ම විවෘත වෙලා තිබුණා. දැන් මොකක්ද ඒකේ තත්ත්වය? දැනට අපි සාමාන්‍ය විදියට 8 විතර වෙනකන් විතරයි ඇරලා තියෙන්නේ. මොකද මේ ඇඳිරි නීතිය වෙලාව කාටවත් එළියට යන්න බැරි නිසා. හැබැයි ඇඳිරි නීතිය සාමාන්‍ය තත්ත්වයට පත් වෙච්ච ගමන් අපි ආපහු පැය 24ම ඇරලා තියෙනවා. ඒ එක්කම මම තව එකක් ඒකට මේ එකතු කරන්නම්. අපි බලාපොරොත්තු වෙනවා අපේ මේ ජංගම ලොරි වලින් යන මේ භාණ්ඩ විකිණීමේ සේවාව දිගටම කරගෙන යන්න. එතකොට ඔය පහෙන් පස්සේ රස්සාවෙන් ගෙදර යන වෙලාවට ගිහිල්ලා සුපර් මාකට් එකකට යන්න ඕන ප්‍රවණතාවය අඩු වෙයි කියලා මම හිතනවා. ඒ විදිහේ අපි ඒ වගේ පියවරක් අපි දැනටත් ඒක කරගෙන යනවා. මේ දවස්වල ඒක එච්චරම මේ සාර්ථක නෑ මේ පහුගිය දවස් 3-4. හැබැයි අපි බලාපොරොත්තු වෙන ඕක දිගටම කරගෙන යන්න. එතකොට පාරිභෝගිකයා ළඟට අපි යන්න සුපර් මාකට් එකකට ඇතුළට එන්නේ නැති වෙන්න. ඉතින් එතකොට මම හිතනවා ඔය තියෙන මේ
තදබදය ඒකෙන් අඩු වෙයි කියන එක මම තදබල ලෙස විශ්වාස කරනවා. ශරණවරත්න මහත්මිය දැන් ඔබේ ආයතනය විශේෂයෙන්ම පාරිභෝගිකගේ මූලික අවශ්‍යතාවලට එහාට ගිහින් භාණ්ඩ නිෂ්පාදනය කරන සහ ඒවා විකිණීමේ කටයුතු වල සිදු වන ආයතනයක්. දැන් සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට අමතරව අනෙකුත් සේවාවනුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද? ඔව් මම කියන්නේ කැමති ඇත්තටම මේ ඇඳිරි නීතිය පැනවීමත් සමගම හුඟක් දෙනෙක් තැන් තැන් වලට කොටුවීමක් සිද්ධ වුණා. එතකොට අපි දැක්කා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් වලට සෑහෙන ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. මොකද සමහර කට්ටිය බෝඩින් වල හිර වෙලා ඉවරලා තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් කරගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. බත් ටික උයලා කැම වේලා ක්ලාසි කරගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. වතුර එකක් රත් කරලා තේ හදාගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි අනිත් සේවාවන් සියලුම දේ දිගටම අඛණ්ඩවම ලබා දුන්නයි. ඒ මගින් අපි දැක්කා අපේ ඉලෙක්ට්‍රොනික සේල් එකේ සෑහෙන ලොකු ප්‍රවණතාවයක් තිබ්බා මේ කාලෙ. කියන්නේ අපේ outlets වහලා තිබ්බත් electronics ඒ වගේම අනිත් mattresses මොකද අපි ඇත්තටම බැලුවොතින් අපේ සාමාන්‍ය ජන ජීවිතය වෙනස් තත්යකට පත් වුණා. ඉතින් මේ සියලුම දේවල් අපේ පාරිභෝගිකයන් ලබා දීම අපි දිගටම අඛණ්ඩවම සිද්ධ කළා. අපි ගෙවිගේ කාලය තුළ සාමාන්‍ය අපේ ජීවිතය තුළ බොහෝ වෙනස්කම් එක්කයි ගත කරමින් පැමිණි. දැන් යලිත් වතාවක් අප සාමාන්‍යකරණය වෙමින් ඉන්න ඉදිරියේදී සම්පූර්ණම අප කලින් ගෙවූ ජීවිතයටම යන්නට අවස්ථාවක් ලැබෙවියයි අපි සියල්ලන්ම විශ්වාස කරනවා. අපි මේ කතා බහේ අවසන් විනාඩි කිහිපයට ප්‍රවිෂ්ඨ වන නිසා අපි සියලුම දෙනාට පොදු ප්‍රශ්නයක් යොමු කරනවා. මේකට ඔබ සියලුම දෙනාට වරින් වර අපිට පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබේවි. ඔබෙන් ආරම්භ කරමු. දැන් අපි මේ ඇඳිරි නීතිය පනවන්නට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණු ආකාරයේ කාර්යවකවානුව තුළ අපි ක්‍රියාත්මක වුණු ආකාරය මේ ලිහිල් කිරීමත් එක්ක අපි දැන් මේ යන ගමන පිළිබඳ කතා බහ කළා. මෙතනින් ඉදිරියට මොන වගේ සැලසුමක්ද තියෙන්නේ ඔබේ ආයතනයට? මෙතනින් ඉදිරියට ඇත්තටම පළවෙනිම දේ තමයි ආරක්ෂාව කියන දේ, සේෆ්ටි කියන දේ අපි ඔක්කොටම මුල් තැනට එනවා. එතන අපේ ආයතනයේ මුල්ම වගකීම මේ ආරක්ෂාව තහවුරු කරන එක. එතකොට මම හිතන්නේ අපි ඔක්කොම එහෙමයි. මොකද අපි එතනට මේ ආරක්ෂාව තහවුරු කරොත් විතරයි අපිට ඇත්තටම මේ ඉදිරි ගමනක් යන්න පුළුවන්. නැත්නම් අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ආරක්ෂාව කියන දේ තේරුම් අරගෙන ඒක නිසාම තමයි අපි හිතුවේ අපි මේ ඔන්ලයින් කියන එක තවදුරටත් ව්‍යාප්ත කරනවා. මොකද අපි මේ ඔන්ලයින් හින්දා දැන් මෙච්චර කල් අපි ඔන්ලයින් කියලා අපි සුපර් මාකට් වලින් තමයි මේ විදියට මේ භාණ්ඩ මේ පාරිභෝගිකය යවුවේ. හැබැයි අපි ඊට අමතරව අපි දැන් ගිහිල්ලා තැන් දෙකක් තනිකරම ඔන්ලයින් ඕඩර්ස් විතරක් කරන්න. ඒ කියන්නේ ඔන්ලයින් ඇනවුම් විතරක් අරගෙන කරන විශේෂ ස්ථාන දෙකක් දැන් මේ වෙද්දි හදලා ඉවරයි. එතකොට ඒ තැන් දෙකේ දවසකට එක තැනක 1000ක් අනිත් තැනක් 1000ක් ඒ වගේ වෙනම ඒ තැන් වලින් එච්චර ලොකු ප්‍රමාණයක් කරන්න අනිත් අවුට්ලට් උත් කරන ගමන් ඒ වගේ කරන්න තරම් අපි ඒ විදිහට ගිහිලා තියෙනවා. මොකද අපිට වැදගත් මේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන එක. එතකොට තවදුරටත් අපි දැන් ඊයේ ඉඳන් අපි එකක් කරා ඒ තමයි මේ මොකද දැන් පාරිභෝගිකයෝ ගිහිල්ලා තමන්ගේ විදුලි බිල්පත් ඔක්කොම බිල්පත් ගෙවද්දී අර කියොස් මැෂින් එකක් කියලා තියෙනවා. ඕක ටච් කරන්න එනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන් නවත්තලා දැම්මා. මොකද එතන මේ ප්‍රශ්නයක් තියෙන ඉඳ. ඒතර ඒ වෙනුවට අපි ඩිවෙලොප් කරලා තියෙනවා දැන් මේ වෙලාවේදී ඒක පාවිච්චි කරනවා අපේ පාරිභෝගිකයෝ. ඒ තමයි අපේ කීල්ස් ආයතනයේ ලබා දීලා තියෙන ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඒගොල්ලන්ට සියලුම ගෙවීම් කරන්න පුළුවන්. තමන්ගේ විදුලි බිල්පත්, ජල බිල්පත්, දුරකථන බිල්පත් සියලුම දේ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කරගෙන ගිහිල්ලා ඒ වගේම අපි මේ කරගෙන යන අපි ඉගෙන ගනි. අපි හෙට අනිද්දා තව දේවල් ඉගෙන ගනි. අන්තර්ජාතික වශයෙන් ලැබෙන දැනුම මත තව දේවල් ඉගෙනගෙන මේ තියෙන ආරක්ෂිත ක්‍රියාමාර්ගවල තව දුරටත් ඉදිරියට ගෙන යන්න තමයි අපේ ආයතනය මේ වෙලාවේදී කටයුතු කරගෙන ඉන්නේ. ආලින තේරත් මහත්මිය ඔබේ ආයතනයේ පැත්තෙන් ඔව් මම පොඩ්ඩක් වෙනස් අදහසක් කරනවා. මං හිතනවා මේ COVID-19 කියන එක තව මාසෙකින් දෙකකින් නැති වෙලා යන එකක් නෙමෙයි. අපි හරියට එන්නතක් හොයාගෙන ඒවා ටෙස්ට් කරලා මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙනකන් ඒවා ගෙනහිල්ලා යවනකන් යවලා ඒවා පාවිච්චි කරනකන් ඔය මේ COVID කියන එක නිකන් වසංගතයක් වගේ තියෙයි. ඒක නිකන් ඔය කම්බුල් ගාය පැපොල් වගේ එකක් නෙමෙයිනේ. ඒක වෛරසයක්. ඉතින් ඒ වෛරසයක්. ඉතින් මං හිතනවා අපිට මේ වෙලාව අපි අලුත් විදියකට හිතන්න ඕන තැනකට අපි ඇවිල්ලා තියෙනවා. හැමදාම අර මේ ගතානුගතික විදියට සුපිරි වෙලන්සල් අරගෙන
ඉන්න එක මං හිතන්නේ අපිට ස්වභාව ධර්මයෙන්ම දැන් දීලා තියෙනවා මේ වෙලාවක් වෙනස් විදියකට හිතන්න. ඒකම මං හිතනවා මේ දැන් ඒ අපේ සාමාන්‍ය මිනිස්සෙක් වුණත් වෙනදා කරගෙන ගියපු දේවල් වෙනස් විදියකට හිතන්න වෙනස් විදියකට කරන්න තමයි මේ වෙලාව ස්වභාව ධර්මයෙන්ම අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මං හිතනවා මේක අපි ආපහු සාමාන්‍ය තත්වයට ආවත් එනවා. හැබැයි එනකන් අපිට මං හිතන්නේ ඒක මාසින් දෙකෙන් තව සුමාන 6න් වෙයි කියලා. ඔය එන්නත් හරි මොකක් හරි බෙහෙතක් හරි හදා ගන්නකම්. ඒ කාලය ඇතුළත අපි මං හිතනවා මේ ඔක්කොම සුපිරි වෙළඳසැල් දැන් වෙන රටවල් වල තියෙන අර contactless ordering ඒ වගේ දේවල් වලට මං හිතනවා අපි තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න වෙයි කියලා. මං හිතනවා ඔය conventional supermarket කියන්නේ සාමාන්‍යයෙන් ගතානුගතික විදියට අපි කරන supermarkets ඒ විදියට යයි. හැබැයි තව ඒකෙන් ඔබට ගිහිල්ලා අපි ප්ලෑන් කරේ නැත්නම් අපි ඉදිරිය ගැන හිතලා තව කියන්නේ දැන් මේ වෙලාවේ අපි දැක්කනේ සුපර් මාකට් එකට ඇවිල්ලා බඩු ගන්න අයට වඩා ඔන්ලයින් ගිහිල්ලා WhatsApp ගිහිල්ලා ඕඩර් කරන මේ නම්බර එක වැඩි, කස්ටමර් කවුන්ට් එක වැඩි. ඉතින් ඕකට පුරුදු වෙනවා දැන්. එතකොට අපි බලන්න ඕනේ එතනින් ඔබට ගිහිල්ලා අපි කොහොමද අපිට අපේ පාරිභෝගිකයාට සලකන්න ඕනේ කියලා. මම හිතනවා මේ වෙලාව හොඳ වෙලාවක් අපි මුළු ජාතියක් හැටියටත් මේ කම්පැනි සමාගම් හැටියටත් අලුත් විදියකට හිතන්න. ශාලිනාවරත්න මහත්මිය ඔබතුමීට ආරාධනා කරනවා. ඒ වගේම අපි මෙතනින් ඉදිරියට මොන වගේ ඉලක්කයක් කරාද ආයුක්ත කියලා කියන්න. ඔව් අපේ ආයතනයත් ස්ට්‍රැටජිස් කීපයක්ම ප්ලෑන් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම කිව්වා වගේ මේ වසංගතයේ අද හෙට ඉවර වෙන දෙයක් නෙමෙයි. ඔක තව මාස ගාණක් සමහරවිට අවුරුද්දක් දිගට පවතින්න පුළුවන්. ඉතින් මූලික සිද්ධාන්තය තමයි අපේ පාරිභෝගිකයත් අපේ තහවුරු කිරීම. ඒ කරන ගමන්ම අපේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්වීමත් සමගම අපේ වැඩසටහන් කීපයක්ම අපි දියත් කරන්න සූදානම් කරලා තියෙනවා. ඒකින් එකක් තමයි දැනටමත් අපි අත්හදා බැලීම් කරලා තියෙනවා. අපි tap and go නැත්නම් කාඩ් පේමන්ට් එක ස්වයිප් කරන්න නැතුව පේ කිරීමේ හැකියාව නොබෝ දවසකින් අපි ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන අපේ සුපර් මාකට් ජාලය හරහා. ඊට අමතරව අපේ call and order facility එක දිගටම අපි කන්ටිනියු කරගෙන යනවා. ඒකට අපි පොඩි user friendly app එකක් දියත් කරන්නත් වැඩ කටයුතු දැන්ටමත් සූදානම් කරලා තියෙනවා. මොකද අපි දකිනවා කස්ටමර්ස්ලා මේ call and order එක හුඟක් පිළිගැනීමක් තියෙනවා. ඒකට හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඉතින් අපිට හැම වෙලේම තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සුපර් මාකට් එකට පැමිණීම අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඒ අවශ්‍යතාවය සපුරා දීමට අපි කස්ටමර්ස්ලාට පුළුවන් විදියට බොහොම user friendly app එකක් අනිවාර්යෙන් අද හෙටම launch කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකම අපේ strategies ටික දිගටම continue වෙනවා. අපේ අලුත් outlets කීපයක් open කරයි ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙච්ච ගමන්ම අපේ ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණෙන් අපි අපේ strategies ටික layout කරලා තියෙනවා. ඉන්දික බරමත්. ඔව් අපිත් පීවර කීපයක් තියෙනවා අරගෙන පළවෙනි එක තමා අපි කිසිම ඇසෙස්මන්ට් එකක් කරන්නේ අද ඉවර වෙයිද හෙට ඉවර වෙයිද එහෙම නෙමෙයි. අපි තීරණයක් ගත්තා තව සෑහෙන කාලයක් අපි මේ ගත්ත ආරක්ෂාකාරී පියවරවල් ටිකටම කරගෙන යනවා. ඒක ගොඩක් අවධානය කරලා ඉතින් පොඩ්ඩක් කරදර වෙයි පාරිභෝගිකයන්. හැබැයි මං හිතනවා ඒක බොහොම සුදුසු දෙයක් වුණක්කාර දෙයක් කියලා අපි ඒක ලීල් කිරීමකින් තොරව දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මං හිතන්නේ මේ වගේ විශාල ආයතන ඒ දේ දිගටම කරන් ගියොත් අනිත් අයටත් ඒ දේ කරන්න වෙනවා. සහ ඒක මගහරින්න බෑ. ඒක හැම වෙලේටම ඇස්සැරෙනවා. ඉතින් මං හිතන්නේ අපේ පළවෙනි වගකීම වෙන්න ඕනේ බිඳුවක්වත් ඇස් දෙක පියව ගන්න නැතුව මේ ගත්ත පටන් ගත්ත ගැම්ම ආරක්ෂාකාරී පියවර හැම දෙයක්ම දිගටම කරගෙන යන එක තමයි පළවෙනි දේ. දෙවෙනි එක අපි හැමෝම කතා කරා වගේ අපේ ඔන්ලයින් සිස්ටම් එකේ තියෙන එක නැවත අපි පටන් කියන්නේ අලුත් විදිහට වැඩි දියුණු කරලා විශාල වශයෙන් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා පහසු විදිහට. ඉතින් ඒ දේ කරන බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ
අපි පටන් ගත්ත කාගිට්ස් ටු හෝම් කියන ඩිලිවරි සර්විස් එකක්. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා බහන්න බෙදහැරිම බෑ. මෙහෙදි පරිස්සම් වෙනවා හැම තැනටම නොයන්න. මොකද අපි විශාල ආයතනයක් තමයි. හැබැයි තව ගොඩක් රටේ ජනතාව ඉන්නවා සාමාන්‍ය කඩ තියෙනවා. පොඩි ව්‍යාපාර කරන ඔවුන්ට කරදරයක් වෙන්න අපි කිසිම මේකක් නැහැ. ඉතින් අපේ බලාපොරොත්තුව අපිට ඕඩර් කරන්න පුළුවන් කාට හරි ඒ කියන්නේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකක් එහෙම නැත්නම් නිවාස සංකීර්ණයකට කිව්වොත් ඒගොල්ලෝ අපිට එන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා එතනට ගිහිල්ලා ඒ සේවාව ලබා දෙන්න. එතකොට යම් කිසි පාරිගුවන් පිරිසකට ඕන්න පුළුවන් සුපර් මාකට් එකට එන්න නැතුව තමන්ගේ ළඟට එන එකේ බහඬ ලබා ගන්න. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා මේ සේවකයෝ බඳවා ගන්න. මොකද මේ කොවිඩ් එකෙන් උනේ වෛරස් එක විතර නෙමෙයි තව දේවල් වුණා. ආර්ථිකයේ සමහර කර්මාන්ත නැවතුණා. ඉතින් සමහර ඒවා තවත් කාලයක් යයි පටන් ගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ උපරිම හැකියාව යොදලා ගොඩක් තරුණ පිරිස් වලට රැකියාව නැති වෙච්ච කට්ටිය ඉන්නවා. අපි මං හිතන්නේ සියලුම සුපර් මාකට් බලාපොරොත්තු නැති ඔවුන්ට රැකියාව අවස්ථා ලබා දෙන්න. ඉතින් ඉන්න අපි ළඟට වැඩ කරන්න අපි මං හිතන්නේ සෙක්ටර් එකක් විදියට මං හිතන්නේ අපි ඔප්පු කරලා පෙන්නුවා රටටම කොහොමද මේ වගේ ව්‍යසනයකට මුහුණ දෙන්නේ වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව. කාටවත් කිසිම දෙයක් වුන්නේ නැහැ, කරදරයක් වුන්නේ නැහැ. කරලා මොකද අපි මේ work from home ඒව නෙමෙයි කරේ. අපේ සේවකයෝ ගියා. අපේ සේවකයෝ එක එක ගෙවල් වලට ගිහිල්ලා බාහන්න බෙදාරි. අපි දන්නේ නැහැ මොනවාද මේ ගෙවල් කියලා. කවුද මේ කියලා. හැබැයි අපි ගත්ත ක්‍රියාමාර්ග නිසා කාටවත් කිසිම කරදරයක් වුණේ නැහැ. ඉතින් එතන ලොකු සහතිකයක් තියෙනවා. ඉතින් අපි සමග වැඩ කරන්න එන්න පුළුවන්. ඉතින් අපි දැයත් දිගුලා ආරාධනා කරනවා එන්න අපි අවස්ථාව ලබා දෙන්නම් කියලා. ඒ වගේම තමයි මම හිතන්නේ ඉදිරියට යද්දී ජනතාවට අපි දිගින් දිගටම මතක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සලා කිව්වා වගේ කොහොමද මේකෙන් බේරෙන්නේ. මේක හැම වෙලාවෙම ඔලුවට දාන්න ඕනේ. නැත්තම් හරියන්නේ නැහැ වැඩේ. අපි දිගටම ඔලුවට දාන්න ඕනේ. ඊට අමතරව ජනතාවගේ වගකීමක් තියෙනවා අනිත් හැම ශාස්ත්‍රයක්ම පටන් ගන්න ඕනේ. ඉතින් සුපර් මාකට් වගේම අපි අනිත් දේවලුත් පටන් ගන්න ඕනේ. සමහරලාට එන්ටර්ටේන්මන්ට් වෙන්න පුළුවන්. ෆිල්ම් බලන්න වෙන්න පුළුවන්. මේ හැමදේම පටන් ගත්තොත් තමයි මුදල් සංසරණය වෙන්නේ. ඉතින් කාගීස් එක විදියට අපිට කරන්න පුළුවන් අපි භාණ්ඩ මිලද ගැනීම දිගටම කරනවා. කුඩා ව්‍යාපාරිකයෙකුගේ සිට ඒක පුද්ගල ව්‍යාපාරිකයෙකුගේ සිට අපි දිගටම ඔවුන්ට සපෝට් එක දුන්නා. ඉතින් මේක දිගටම කරන ඔවුන්ට වෙළඳපොළ අපි නවත්තන්න දෙන්නේ. ඔවුන්ව දිරිමත් කරලා පටන් ගන්නවා. එතකොට ඒන් මුදල් සංසරණය වුණාම ආර්ථිකය නැවත ගොඩ නැගී. ඉතින් මේ දෙයට ඉක්මනට යන්න ඕනේ. ඉතින් පළවෙනි දේ අපි හිතන්න ඕන තව අවුරුද්දකට වඩා බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා. ඉතින් මම රික්වෙස්ට් කරනවා හැමදෝටම දැන් අපි ඉවසුවා වගේ ඒකෙන් හොඳ ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම තමයි අපිට ඕන දෙයක් කරන්න පුළුවන් අපිට හික්මීම තියෙනවා නම් අපිට සංවර බව තියෙනවා නම් අපි මොලේ පාවිච්චි කරනවා කරනවා. ඒක හොඳටම ඔප්පු කරා සුපර් මාකට්. මෙච්චර මිනිස්සුන්ට එක්ස්පෝස් වෙලා කාටවත් වැඩක් වුණා. ඒයි අපි හරි ක්‍රියාමාර්ග ගත්තා. අපි අනුවන විදියට ගිහිල්ලා දෙයක් කරේ නේ. ඉතින් ජනතාවටත් ඒ වගේම ක්‍රියා කරොත් මං හිතන්නේ ඉදිරිය අපිට බොහොම ලස්සන හොඳ අනාගතයක් ඉක්මනට ලැබෙයි කියලා. පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අපේ මේ සුපිරිවෙන්සල් ජාලයටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වේ යුතුයි. ඔවුන්ගේ සේවාව අඛණ්ඩව පවත්වාගෙන ගියා. ඒ අතරතුර කිසිම ආකාරයකින් ඔවුන්ගේ සේවක පාර්ශවය අනතුරකට නොහෙලා ඒ සියල්ලේ ආරක්ෂණය වඩාත් හොඳින් බලාගත්තා. ඒක අපේ ජාතියේ රටේ ආරක්ෂාව බවටත් පත් වුණා. විශේෂයෙන්ම අද දවසේ අපි කතා බහ කළේ සුපිරිවෙන්සල් වල ජාතික වගකීම පිළිබඳව කාගිස් ෆුඩ් සිටි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉන්දික පෙරේරා මහත්මයාට ඒ වගේම අපිකෝ සුපිරිවෙන්සල් ජාලයේ අලවිහා ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශරණී නවරත්න මහත්මියට ලාබ්ස් ප්‍රධාන විධායක නිලධාරිනී ලිලන්තේ හේරත් මහත්මියට ඒ වගේම කීල්ස් සුපිරිවෙන්සල් ජාලයේ ප්‍රධාන ගැනුම් නිලධාරී ජනිත් ගුණසිරි මහත්මයා තමයි මේ සියල්ල සමගින් සම්බන්ධ වුණේ. අප ඔබ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ අතරතුර අප ඔබට විශේෂයෙන් මතක් කරනවා අප කතා කරපු කාරණාවල ඔබ කිසිදු ආකාරයකින් බේකට පත් වෙන්නට එපා, කලබලයකට පත් වෙන්නට එපා. කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවන්නේ නැහැ. ඒ සියල්ල සුපිරිවෙන්සල් වල අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඒ වගේම ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් මිලදී ගන්නට යන විට ඔබට අවශ්‍ය භාණ්ඩ ලයිස්තුවක් සකස් කරගෙන යන්න. එවිට ඔබ එහි කාලය ගත කිරීම අවම කර ගන්නට පුළුවන්. අනිත් සියලු සේවාවන් සලසන්නට ඔවුන් සියලුම දෙනා සූදානම්. ඔබ ආරක්ෂා වන්න, ඔබ ආරක්ෂා වීම
අප ආරක්ෂා වීම, අප ආරක්ෂා වීම, රට ආරක්ෂා වීමයි. ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.